Hey there. Subscribe to my channel. And also press this bell icon. හරි පුතේ අයිබෝවන් එහෙනම් 10 වසර ඔන්ලයින් ක්ලාස් එක පටන් ගන්න රැස් කරලා තියෙන සියලු දේ. හරි සමහර ප්‍රදේශවල මම හිතන්නේ වර්ෂාවත් ඇති. ඒ නිසා අපිට මිනිත්තුන් පොලිසියත් වහිනවා හොඳටම. අකුණු පොඩි පොඩි සද්ද ඇහෙනවා, ගෙවි සද්ද ඇහෙනවා. තමක් නේ අපි පුළුවන් විදිහට කරගෙන යන්න. මම එක දැන් ගෲප් එකට දැම්මේ වර්ෂා අකුණු ගෙරීම කියලා අපිට මේ ක්ලාස් එක නිවාඩු දෙන්න ඒවා මුකුත් හැකියාවල් නැහැ. ඒ නිසා මේ මම කරන්න පුළුවන් එකම දේ තමයි ඔයාලා වෙනුවෙන් මෙහෙම ඔන්ලයින් ක්ලාස් එක කරන් ගිහලා ඊට පස්සේ මේකේ රෙකෝඩින් එක මේක රෙකෝඩින් ගෲප් එකට දාන්නම්. එතකොට පුළුවන් කට්ටියට සහභාගී වෙන්න පුළුවන්. හරිද? ඒ නිසා මොකද මේ රෙකෝඩින් එක තියෙනවා. එතකොට දැන් අද ක්ලාස් එකේ ඉඳලා අද දැන් ඔයාලා මම දාලා තියෙනවා මම හිතන්නේ බලන්න අප්‍රේල් මාස 24 වෙනිදා රෙකෝඩින් එක තියෙනවා. ඊට පස්සේ ඊ සතියේ රෙකෝඩින් එක තියෙනවා. නැත්නම් ඒ දෙක ඔයාලට සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරන්න පුළුවන් මේ කොටස එනකොට. හරි. එතකොට එහෙනම් අද 6 වෙනි ඒකකයේ අවසාන දිනය ඔයාලගේ ගෲප් වලට මම දාලා තියෙනවා. නිබන්ධන ටික ගන්නයි කියලා. අද බොහෝ වෙලාවට මේක අවසන් වෙලා ටියුට් එකේ ඒකේ ඔයාලට දෙපාරක් ටියුට් එක හම්බෙන්න ඇති මං හිතන්නේ ඝර්ෂණය. මොකද ඝර්ෂණයක ටියුට් එක ප්‍රශ්න තිබුණේ නැහැ. ඝර්ෂණයක් දාලා අද ඝර්ෂණය කොටසත් ආරම්භ කරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ 7 වෙනි එකේ පටන් ගන්න. ලබන සතියේ සුවිශේෂී කොටස මේ ලබන සෙනසුරාදා 7 වෙනි එකකයේ සහ ඝර්ෂණයේ දෙකම එකපාර පටන් ගන්නවා. ඝර්ෂණයේ පොඩි කොටසක් තියෙන සාකච්ඡා කරන්න. ඒතකොට ගානට පිළිවෙලට 1 2 3 4 5 6 කියන පාඩම් සෙට් එකම අවසන් වෙලයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ 7 වෙනි පාඩම ලබන සතියේ පටන් ගන්න. ඔය අතරතුරේදී ඔයාලට මම එදත් සාකච්ඡා කරා. මොකද මේ ඊයේ පෙරේද වෙනකම් අපි සෑහෙන දැඟලුවා. ඔයාලට මේ රෙකෝඩින් එක සාර්ථකව දෙන්න පුළුවන් ක්‍රමය මොකක්ද කියලා. ඒක තමයි අපි මේ ලෑස්තිලා YouTube එකට අප්ලෝඩ් කරලා තමයි ඔයාලට ඔය රෙකෝඩින් එක ගෲප් එකට දාලා තියෙන්නේ. එතකොට ගොඩ කට්ටිය දැන් මේකට ඔය YouTube එක පැකේජ් එක අරගෙන තියෙන්නේ. හරිද? ඒක පැකේජ් එක ගත්තට පස්සේ YouTube එකේ බලනකොට මුදලක් වැය වෙන්නේ නැහැ. එතකොට අපි Zoom එකට දැම්මොත් එහෙම Zoom එකට අපි මෙහෙ ඉඳන් ගෙවන්න ඕනේ. සාමාන්‍ය Zoom එකට එක වීඩියෝ එක රෙකෝඩින් එක ඇඩ් කරත් එහෙම ඩොලර්ස් 8ක් විතර ඔය කැපෙනවා. ඩොලර්ස් 8ක් රුපියල් 2000කට විතර සංඛ්‍යාවක් යන සහ ලොකු සංඛ්‍යාවක් අපි කැපෙනවා. ඒ නිසා තමයි මේක හරි කස්ස ගත්තේ. හරි. ඒ නිසා ඔයාලට අදින් පස්සේ මොනවා හරි ඔන්ලයින් ක්ලාස් එක සහභාගී වෙන්න බැරි වෙනවා නම් රෙකෝඩින් එක ඒ සමගම ඔයාලා ගෲප් එකට ඇටච් කරනවා. ඒතර ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අකුණු ගහනවා ගෙරවීම එහෙම තියෙනවා නම් මට මෙතන කැහ ගන්න එපා. සර් වහිනවා අකුණු ගහනවා කියලා. ඔයා ටක් ගන්න left hand. හරිද? left hand ඔයාගේ ආරක්ෂක සඳහා ෆෝන් එක ඔෆ් කරගන්න. ඒක ඔයා ඔෆ් කරන වගේ පැත්තෙන් ගැටලුවක් වෙන්නේ නැහැ. රෙකෝඩින් එක ඔයාලට හම්බ වෙන නිසා. දැන් එදා ගිය සෙන්සර් රෙකෝඩින් ගෲප් එකේ තියෙනවා බලා ගන්න පුළුවන්. මම ගෲප් එකට දැම්මෙත් එකයි. එනකොට ඒ පන රෙකෝඩින්ස් ටික බලලා එන්න. එතකොට හැමෝටම ලේසි. හරි. එතකොට එහෙනම් ශාක හා සතුසෛලික ව්‍යුහය සහ කෘත්‍ය කියන මෙන්න මේ නිබන්ධනය තමයි අපි තාම කරගෙන අදින් මේ කොටස අවසන් වෙන කොටසක්. මෙන්න මේ කොටස. හරිද? මෙන්න මේක තමයි සාකච්ඡා කරන කොටස. මේක ඔයා අදින් අවසන් කරගන්න කොටස් ටික. හරි. ඊට පස්සේ මේකේ පළවෙනි පිටුව අපි ඔක්කොම පැහැදිලි කරා. සෛලවාදී කොටස් ටික. ප්ලාස්මා ගැන පැහැදිලි කරා. ඊට පස්සේ මයිටොකොන්ඩ්‍රියම් ගැන පැහැදිලි කරා. ඊට පස්සේ න්‍යෂ්ටි ගැන මම හිතන්නේ ලයිසෝම ගැන පැහැදිලි කරලා. ඊට පස්සේ අන්තප්ලාස්ම ජාලිකා ගැන පැහැදිලි කරා. මොකද අන්තප්ලාස්ම ජාලිකා කියන්නේ මොකක්ද කියන කාර්ය ගැන ඔයාලට සාකච්ඡා කරලා අවසන් කරගත්තා. ඊට පස්සේ රයිබෝසෝම තියෙනවා නම් මේක රළු අන්තප්ලාස්ම ජාලිකා කිව්වා. රයිබෝසෝම නැත්තම් සියඳු අන්තප්ලාස්ම ජාලිකා කියලා ඔයාලට පැහැදිලි කරා. ඊට පස්සේ මම කිව්වා ශාකයක වැදගත්ම කාර්යය තමයි ආහාර නිෂ්පාදනය. මේ සඳහා සැකසිච්ච සුවිශේෂීම ඉන්ද්‍රියකාවක් තියෙනවා. මේ ඉන්ද්‍රියකාව තමයි මොකද? හරිත ලවය කියලා කියන්නේ. ඒතකොට එහෙනම් හරිත ලවය ගැන අපි පැහැදිලි කරා. ඊට පස්සේ මේකේ රික්තකය ගැන පැහැදිලි කරා සුළු වශයෙන්. ඊට පස්සේ පැහැදිලි කරා න්‍යෂ්ටිය ගැන. ඔය ඉන්ද්‍රියකාවල පුතේ බලන්න ඕනේ මෙන්න මේ ප්‍රශ්න තමයි වැදගත්. හොඳම ඔගේ තියරි එක තමයි පටලමය ඉන්ද්‍රියකා. පටලමය ඉන්ද්‍රියකා හරිද? පටල 1 පටල 2 තව ගත හැකි නිර්පටලමය. නිර්පටලමය කියලා කියන්නේ පටලයක් නැහැ කියලා. එතකොට මේ නිර්පටලමය ඉන්ද්‍රියකාවක් විදිහට ඔයාලට හම්බෙන්නේ රයිබෝසෝම කියන එක. පටල දෙකක් තියෙන ඉන්ද්‍රියකාව ඔයාලට හම්බ වෙනවා මෙන්න මෙව්වා. හරිද? එකක් ගත හැකි න්‍යෂ්ටිය. හොඳට බලන්න මේ ඊයේ බැලුවා නම් හොඳට මතක් කරලා වෙනවා. එකක් න්‍යෂ්ටිය අනිත් එක මයිටොකොන්ඩ්‍රියා අනිත් එක ගත හැකි න්‍යෂ්ටිමය හරිත ලවය. මේක තමයි පටල දෙකක් තියෙන ඉන්ද්‍රියකාව. හරිද?
තනි පටලමේ ඉන්ද්‍රිකාවට ගත්ත හැකි රයිබෝසෝම විතරයි තියෙන්නේ. තනි පටලමේ ඉන්ද්‍රිකාවලට ගන්න පුළුවන් ඕන තරම් තියෙනවා. එකක් ගත්ත හැකි රික්තකේ හරි. රික්තකේ හරි. තව ගත්ත හැකි අන්ත ප්ලාස්ම ජාලිකා ගත්ත හැකි. රික්තකයේ අන්තස් ප්ලාස්ම ජාලිකා තව ගන්න පුළුවන් ලයිසෝසෝම. මෙන්න මේව තමයි තනි පටලමේ ඉන්ද්‍රිකා. මොකද දැන් ඔයා මේකේ තියෙන අග තියෙන ඔක්කොම පාස් සේවස් ප්‍රශ්න. ඒ කියන්නේ පරණ ඕලෙවල් විභාගයට ආපුවා. ඔය ප්‍රශ්න බහුතරයක මෙන්න මේව තමයි අහලා තියෙන්නේ. තනි පටලමේ ඉන්ද්‍රිකා මොකද්ද? පටල දෙකේ ඉන්ද්‍රිකා මොකද්ද? නිර්පටලමේ ඉන්ද්‍රිකා මොකද්ද කියලා අහලා තියෙනවා. ඒ නිසා මේ ටික හරියටම ඔළුවේ තියෙන්න ඕනේ. තනි පටලමේ ඉන්ද්‍රිකාව තමයි රික්තක. හරිද? අන්තස් ප්ලාස්ම ජාලිකා, ලයිසෝසෝම. තව ගන්න පුළුවන් එකක් ගොල්ගි දේහ. හරිද? මේවා ඔක්කොම මොනවද? නිර්පටලමේ ඉන්ද්‍රිකා. ඒ කියන්නේ පටලයක් නැහැ. ඊට පස්සේ පටල දෙකක් තියෙන ඉන්ද්‍රිකා තියෙනවා. මොකද්ද? එකක් න්‍යෂ්ටිය, මයිටොකොන්ඩ්‍රියා, හරිතලව. ඊට පස්සේ නිර්පටලමේ ඉන්ද්‍රිකාව තමයි මොකද්ද එහෙනම්? රයිබෝසෝම. මෙන්න මේ සෙට් එක හරියටම ඔළුවේ තියෙන්න ඕන. දැන් මේ ගාම ඔළුවට දාගන්න පුළුවන් ටට්ටක් කරලා ඔයාලට. රික්තකේ හරි, අන්තස්ප්ලාස්ම ජාලිකා හරි, ලයිසෝම හරි, ගොල්ගි දේහ හරි. මේ ඔක්කොම මොකද්ද එහෙනම්? තනි පටලමේ ඉන්ද්‍රිකා. පටල දෙකක් තියෙන එක ගත්ත හැකි න්‍යෂ්ටිය, මයිටොකොන්ඩ්‍රියාව, හරිතලව. නිර්පටලමේ ගන්න පුළුවන් මොකද්ද එහෙනම්? රයිබෝසෝම. මේ තමයි එහෙනම් පටලමේ ඉන්ද්‍රිකා සෙට් එක වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් පහසුම ක්‍රමය. පටල දෙකක් තියෙනවා නම් න්‍යෂ්ටිය, මයිටොකොන්ඩ්‍රියා, හරිතලව. නිර්පටලමේ තමයි මොකද්ද? රයිබෝසෝම. ඒ වගේම පටල එකක් තියෙනවා මේ ටික. හරිද? ඔය ටික පොඩ්ඩක් ඔයා මේ ඔයාගේ පොතේ ටියුට් එකේ අවසාන පිටුවේ. හරිද? මේ ඔයාගේ ටියුට් එක මෙන්න මෙහෙම තියෙනවා. මේ ටියුට් එකේ අවසාන පිටුව මේ දැන් මේ ටියුට් එකනේ. හරිද? මෙන්න මේ පිටුව. මෙන්න මේ පිටුව. හරිද? මෙන්න මේ පිටුව. මේ සුදු පිටුවේ ටක් ගාලා මේ සුදු පිටුවේ දාගන්න මෙන්න මේක. පොට්ට. තනි පටලමය ලස්සන ලියන දී පටලමය. ටක් දාන්න අවස්ථාව ටික. ඔය විදිහම chart එක ගහන්න. පටලමේ ඉන්ද්‍රිකා කොටස් තුනයි. තනි පටලමය, දී පටලමය, නිර්පටලමය. නිර් කියලා කියන පටලයක් නැහැ කියන එක. ඕක හරි වටින chart එකක්. අන්න මොකද උදේ යවුන්නේ නැහැ. මොනවද ප්‍රශ්න තියෙනවා මයික් ඔන් කරලා අහන්න. මේක ලයිසෝසෝම. මේක ගොල්ගි දේහ. න්‍යෂ්ටිය, මයිටොකොන්ඩ්‍රියා, හරිතලව. නිර්පටලමේ රයිබෝසෝම. ඕක තමයි ගොඩක් මේ ඉදිරිහාන ප්‍රශ්න වල අහලා තියෙන්නේ. හරි කාලය ඇති. ඊට පස්සේ ඔයාගේ නිබන්ධනය පෙන්නන්නේ පිටු අංක 12. නිබන්ධනය පෙන්නන්නේ පිටු අංක 12. හරි. ඒකේ ඔයාට තියෙනවා න්‍යෂ්ටියම ඉටු කරන කාර්යයන් මෙසේ කියලා. අපි කාර්යයන් ටික එදා ගිය සතියේ සෙනසුරාදා සාකච්ඡාවට ගත්තා. ඒකේ රෙකෝඩින් එකත් මම ඔයාගේ ගෲප් එකට දාලා තියෙන්නේ. හරිද? ඒතකොට ඔයාලට බලා ගන්න ඇති. න්‍යෂ්ටියමයි කරන කාර්යය මොනවද? මොනවා හරි කොටසක් ලියා ගන්න බැරුවා නම් අතපසු වුණා නම් ඔයාලට රෙකෝඩින් එක දිහා බලලා හරි ගස්ස ගන්න පුළුවන්.
හරි ඊට පස්සේ තියෙනවා මාතෘකාවක් අන්වීක්ෂ වර්ග කියලා මාතෘකාවක් තියෙනවා. හරිද? එතකොට ප්‍රධාන අන්වීක්ෂ වර්ග දෙකකින්. එනම් ආලෝක අන්වීක්ෂ අනිත් එක ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ. එතකොට එහෙනම් අන්වීක්ෂ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ආලෝක අන්වීක්ෂ අනිත් එක ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ. බලන්න මේ අන්වීක්ෂ කොටස පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට. ඇත්තටම ඔය අන්වීක්ෂ පුතේ ආකාර දෙකක් කියලා කිව්වට හරියටම කිව්වොත් අන්වීක්ෂ ආකාර තුනක් තියෙනවා. හරිද? පොඩ්ඩක් බලන්න මම කොටස ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් මේ විදිහට. හරිද? අන්වීක්ෂ ආකාර තුනක් තියෙනවා. හොඳට බලා ගන්න. එකක් තමයි සරල අන්වීක්ෂ. තව එකක් ප්‍රකාශ අන්වීක්ෂ. මේ ප්‍රකාශ අන්වීක්ෂයම තියෙන තව නමක් තමයි මම වෙන පාඩ පැන් කියලා යනවාට වෙනේ දන්නේ නැහැ. ප්‍රකාශ අන්වීක්ෂ ඕකට කියන තව නමක් තමයි සංයුක්ත අන්වීක්ෂ. තව ගත්ත හැකි ආලෝක අන්වීක්ෂ. හරිද? බලන්න එහෙනම් මේ අන්වීක්ෂ ප්‍රධාන ආකාර තුන එකක් සරල අන්වීක්ෂ අනිත් එක ප්‍රකාශ අන්වීක්ෂ ඒකට කියන තව නමක් සංයුක්ත අන්වීක්ෂ තවත් නමක් කියනවා ආලෝක අන්වීක්ෂ කියලා. ඊට පස්සේ අනිත් අන්වීක්ෂ වර්ගය තමයි දියුණුම අන්වීක්ෂය තමයි මෙන්න මේක. මම එහාට අරන් ලියන්නම්. හරිද? ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ. හරිද? මෙන්න බලන්න එතකොට ඔයාගේ පාඩමේ අන්වීක්ෂ සෙට් එක ගැන පැහැදිලි කරන්න තියෙනවා. මේක දිහා පැය භාගයක් විතර අපිට කරන්න ඕන කොටසක්. අන්වීක්ෂ ප්‍රධාන වර්ග තුනක් තියෙනවා. එකක් තමයි පුතේ සරල අන්වීක්ෂය, අනිත් එක ප්‍රකාශ අන්වීක්ෂය, අනිත් එක ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. මෙන්න මේ සරල අන්වීක්ෂය කියන හොඳම උදාහරණය තමයි මෙන්න මේ මම අදින එක. හරිද? මෙන්න මේක. මේක අපි සාමාන්‍ය නම් කරනවා අත්කාචය කියලා. එතකොට එහෙනම් මේ සරල අන්වීක්ෂණ හොඳම උදාහරණය තමයි මොකක්ද එහෙනම් අත්කාචය කියන එක. ඊට පස්සේ මේ ප්‍රකාශ අන්වීක්ෂය මට ඔයාලට මෙහෙම ඇදලා දෙන්න පුළුවන්. මේක තමයි ගොඩාක් වෙලාට ඉස්කෝල වල තියෙන්නේ. කරකෝණ මෙතන රවුමක් තියෙනවා. ඔන්න දැන් ඔයාලට මතක් කරගන්න මොකද්ද මේ කියලා. හරිද? මෙන්න මේක තමයි ඔය කියන ආලෝක අන්වීක්ෂය. හැබැයි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියන එක ටිකක් ලොකු එකක්. මෙන්න මේ වගේ ඉලෙක්ට්‍රෝන ධාරාවක් ඔස්සේ ක්‍රියාත්මක වෙන්නේ. මේක නිරීක්ෂණය කරන දේ මෙන්න මේ වගේ කුංචි තැනක් තියෙන නිරීක්ෂණය කරන තැන. හරිද? හරිද? ඒක ටිකක් ලොකු සංකීර්ණ උපකරණයක්. එතකොට මෙන්න මේක තමයි ගොඩක් වෙලාවට අපි භාවිතයට ගන්න අන්වීක්ෂය. ප්‍රකාශ අන්වීක්ෂය, සංයුක්ත අන්වීක්ෂය, ආලෝක අන්වීක්ෂය මේ තුනෙන්ම කියන්නේ එකම අන්වීක්ෂය ගැන තමයි. එතකොට එහෙනම් අපේ පාඩම යන්නේ අන්වීක්ෂ කියලා. එකක් සරල අන්වීක්ෂ, ප්‍රකාශ අන්වීක්ෂ, සංයුක්ත අන්වීක්ෂ, එහෙම නැත්නම් ආලෝක අන්වීක්ෂ, ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ. හරිද? මේකෙන් ඔයාගේ මේ කොටස පැහැදිලි කරන්න දීලා තියෙනවා. හරිද? පුංචි නෝට් එකක්. හරිද? බලාගන්න 10 වසරේ මෙන්න මේ කොටස ටිකක් දැනගෙන යන්න ඕන කොටසක්. බලන්න නිබන්ධනයේ ටියුට් එකේ පිටු අංක 12 අන්වීක්ෂ වර්ග ප්‍රධාන අන්වීක්ෂ වර්ග දෙකයි. එනම් ආලෝක අන්වීක්ෂය, ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. ආලෝක අන්වීක්ෂය කියන එකේ පැහැදිලි කරලා දෙන මෙන්න මෙහෙම. ආලෝක අන්වීක්ෂයේදී කිසියම් විශාලනයක් ලබා ගැනීම සඳහා භාවිත වන්නේ බීදුරු කාච හරහා ගමන් කරන ආලෝක කිරණයන්ය. ආලෝක අන්වීක්ෂ වර්ග කීපයක් ඇත. ඉන් කීපයක් මෙසේය. එකක් දීලා තියෙනවා මොන කාචයද? අත් කාචය කියලා. මේ කිසියම් රාමුවක රඳවන ලද උත්තර කාචයකින් යුක්තය. මේ ලබාගත හැකි විශාලනය වැඩි කිරීම 5. එතකොට නම් මේක වැඩි කිරීම 5ක් වෙන විශාලනයක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ විච්ඡේදක අන්වීක්ෂය. මෙහිදීද විශාලනයක් ලබා ගැනීම සඳහා තනි කාචයක් භාවිත වන අතර
එය විච්ඡේදන කටයුතු සිදු කිරීම සඳහා සකස් කළ වේදිකාවකට ඉහළින් රඳවා ඇත. එමගින් වැඩි කිරීම 10. මොකද පුතේ මේ වැඩි කිරීම 10 වැඩි කිරීම 5 කියලා කියන්නේ? වස්තුව තියෙන ප්‍රමාණය වගේ 10 ගුණයක් විශාල කරන්න පුළුවන් නම් අන්න වැඩි කිරීම 10. වස්තුවේ තියෙන ප්‍රමාණය වගේ 5 ගුණයක් විශාල කරන්න පුළුවන් නම් අන්න වැඩි කිරීම 5. පවන විශාලත්වය ලබාගත හැකිය. ඊට පස්සේ තියෙන මාතෘකාව සංයුක්ත ආලෝක අන්වීක්ෂය. මෙහිදීද උපනිෂද සහ අවනත ලෙස හඳුන්වන උත්තර කාච දෙකක් භාවිත කරයි. වඩාත් ජනප්‍රිය අන්වීක්ෂාකාරය වන්නේ මෙයයි. සංයුක්ත ආලෝක අන්වීක්ෂය පහක් දැක්වෙන කොටස් වලින් සමන්විතය. හරිද? හරි. එතකොට එහෙනම් අපිට අන්වීක්ෂයේ කොටස් නම් කිරීමක් මෙතනදී සිදු කරන්න වෙනවා. හරි. එහෙනම් අපි එන්න මේ පැත්තට. මම ඕක ස්ක්‍රීන් ෂොට් එකක් දාන්න ඉන්නේ. සර් ඔයාලට මොකක්ද ප්‍රශ්න දෙනවා නම් අහන්න. මොකද මේකේ සමහර වෙලාවට කොටස් එන්න පුළුවන් නම් කරන්න. මොකද සිලබස් එකේ මේ පාඩමේ තියෙනවා. අන්වීක්ෂයේ කොටස් නම් කිරීම සහ කොටස් අධ්‍යයනය කියලා. ඒකයි මම මේකට පැය භාගයක් විතර කාලයක් වෙන් කරනවා කියලා පටන් ගන්න කිව්වේ අන්වීක්ෂ කොටස සාකච්ඡා කරන්න. මේ අන්වීක්ෂය කියන එකේ මෙන්න මේ වගේ කොටස් ටිකක් තියෙනවා. හොඳට බලා ගන්න මාත් එක්කම. මෙතන තියෙනවා මෙන්න මේ වගේ උපනෙත් දෙකක් තියෙනවා. සමහර වෙලාවට උපනෙත් තුනක් තියෙන්න පුළුවන්. හරිද? මෙන්න මේ වගේ කොටස් දෙකක් තියෙනවා. ඊට පස්සේ බලන්න මම මේක අවස්ථා ටික බලා ගන්න. එතන තියෙනවා වේදිකාව. ඊට පස්සේ මෙතන තියෙනවා මම මේ ප්‍රධාන කොටස් විතර නම් කරන්න හදන්නේ. ලොකු කොටස් ඒ ගණී කාරකිකය කොටස් කොටස් තියෙනවා ඒව නම් කරන්නේ නැහැ. හරි. මෙන්න මේ කොටස් ටික තමයි අන්වීක්ෂයේ තියෙන ප්‍රධාන කොටස් ටික. හරිද? අපි පල්ලෙහා ඉඳන් නම් කරන් යම් මේකට ගන්න පුළුවන් පාදය කියලා ගන්නවා. මේක පාදය කියලා අපි නම් කරනවා. හරිද? මේක නම් කරනවා බාහුව කියලා. මේක නම් කරනවා ප්‍රකාශනාලය කියලා නම් කරනවා. ඊට පස්සේ මෙතන නම් කරනවා වේදිකාව කියලා. ඊට පස්සේ මෙතන තමයි මේ නිරීක්ෂණය කරන වස්තුව තියන්නේ. සර් මොකද්ද මේ සිදුර? මෙතන මේ ආලෝක ධාරාව යටින් උඩට එන්න ඕනේ මේ කාචය ගාවට. එතකොට වේදිකාවේ සිදුරක් තියෙනෝනේ ආලෝකය ලබා ගන්න. එහෙනම් ඒක තමයි මේ සිදුර තියෙන්නේ. එතකොට මේ මෙතනින් මේ ආලෝක මේ දර්පණය ඒක නම් කරන්නේ මම නම් කරනම් මේක දර්පණය. හරිද? එතකොට මේ ආලෝකය ගන්න මේ දර්පණය. එතකොට වස්තුව තියන්නේ මෙන්න මේක. මේ වගේ වීදුරු කැලක් තමයි අපි ඔකුනේ තියන්නේ. ඊට පස්සේ මේක හිර කරන්න සුවිශේෂී වූ කිලිපයක් තියෙනවා. අපි ඕක නම් කරමු වේදිකා කිලිප. වේදිකා කිලිප කියන නම් කරනවා. හරිද? මේක කොණ්ඩ කට්ටක් වගේ තමයි තියෙන්නේ මේ නිදර්ශකය නදවන්න. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා කාච එකක්. මේවට කියනවා අවනෙත් කාච කියලා. එතකොට මේ උඩ තියෙන්නේ මොකක්ද එහෙනම්? ඇස තියෙන ස්ථානය මේක උපනෙත් කාච. ඊට පස්සේ මෙතන ලොකුවට කරකවන එකක් තියෙනවා. මේ කරකවපුවාම මේ ප්‍රකාශනාලය ඉහළ පහළ යනවා. ඒකට ගන්න පුළුවන්
රළු සීළු මාරුව. රළු සීළු මාරුව. ඊට පස්සේ මේක නම් කරන්න පුළුවන් සියුම් සීළු මාරුව. හරිද? ඔන්න බලන්න අවස්ථා ටික හොඳට බලා ගන්න. මේ තමයි අන්වීක්ෂයක තිබිය යුතු ප්‍රධානම කොටස් ටික. හරිද? ඇස තියන්නේ උඩ. එතන තියෙන කාචයක් තියෙනවා. අපි ඒක නම් කරනවා මොන නෙත කියලාද? උපනෙත කියලා. ඊට පස්සේ තියෙනවා මේ දිග බටය. ඕක නම් කරනවා ප්‍රකාශනාලය කියලා. ප්‍රකාශනාලය ඉහළ පහළ ගැනීමට අවශ්‍ය වෙනවා. අන්න ඒ සඳහා භාවිතයට ගන්නවා මොකද්ද? රළු සීළු මාරුව භාවිතයට ගන්නවා. ඒකෙන් තමයි ප්‍රකාශනාලය ඉහළට යන්නේ පහළට යන්නේ. ඊට පස්සේ සමානලාට අපි ඔය වස්තුව බලනකොට අර ආච්චි ගියරි 100 ගියරි කන්නඩියක් දානවා වගේ අපිට පේන්නේ. ඒ කියන්නේ බොඳ වෙලා පේන්නේ. බොඳ වෙච්ච එක හොඳට ක්ලියර් කරන්න. හොඳට ක්ලියර් කරනවා කියලා කියන්නේ හරියට දර්ශනීය තත්ත්වයටපත් කරනවා. අන්න ඒ සඳහා භාවිතයට ගන්නවා මොකද්ද? සියුම් සීළු මාරුව භාවිතයට ගන්නවා. ඒ වගේම මේක අන්වීක්ෂය අරගෙන යනකොට මෙහෙම කරගෙන යනකොට යටින් අත තියෙන්න ඕනේ. ඇයි මේ බාහුවට විතර කැනලා විතර බර දෙන්න හොඳ නැහැ. හරිද? ඒ නිසා යටින් අත තියාගෙන පපුවට හේතු කරන තමයි මේ අන්වීක්ෂය අරගෙන යන්නේ. එතකොට එහෙනම් රැගෙන යාමේ පහසු සඳහා මොකක් තියනවද? බාහුව තියෙනවා. හරිද? ඊට පස්සේ මේක පොළවේ ස්පර්ශ වෙන්න අත උඩ හොඳට රඳව ගන්න පුළුවන් වෙන්න මේකේ හොඳ තියෙනවා මොකද්ද? පාදයක් තියෙනවා. ඒ වගේම මේ ආලෝක අන්වීක්ෂය ක්‍රියාත්මක වෙන්නේ ආලෝක ධාරාවකින්. ආලෝක ධාරාවක් ගන්න මෙතන තියෙනවා මොකද්ද එහෙනම්? දර්පණයක් තියෙනවා. හරිද? මෙතන සමහර කට්ටිය ප්‍රාචීරය කියලා නම් කරන වෙලාවක් තියෙනවා දර්පණයට යටින්. සෝරි මේ වේදිකාවට යටින් ප්‍රාචීරය කියලා. ඒක මම අවස්ථාව අනුව කියලා දෙන්නම්. ප්‍රාචීරයෙන් ගන්න ඇත්තටම ආලෝක ධාරාව තවදවත් වැඩි කරලා දෙන එක. ඊට පස්සේ වේදිකාවට තියෙන සිදුරක් තියෙනවා. හරිද? මේකෙන් තමයි ආලෝක ධාරාව පහට තල්ලු කරන්නේද? උඩට තල්ලු කරන්නේ. එතකොට මේ කොටුවක් වගේ ගහලා තියෙන්නේ නිදර්ශකය. ඕක වීදුරු කෑල්ලක් උඩ තමයි අපි නිරීක්ෂණය කරන වස්තුව තියන්නේ. ඒ වීදුරු කෑලි එහා මෙහා යන එක වළක්වන්න සම්බන්ධ කරලා දෙනවා මොනවද එහෙනම්? වේදිකා කිලිප සම්බන්ධ කරලා දෙනවා. වේදිකා ක්ලිප් එක එහෙම නැත්නම් කිලිප. ඊට පස්සේ මොකද වෙනවා තියෙන්නේ? වේදිකා කිලිප තියෙනවා. ඊට පස්සේ තියෙනවා මෙන්න කාච දෙකක්. මේ කාච වර්ග දෙක මම මේක ටික පල්ලෙන් අදින්නම්. මේවට කියනවා උපනෙත් කාච. හරිද? මෙන්න මේ උපනෙත් කාච වර්ග තුනක් තියෙනවා. එකක් තමයි එකක් අදි බලය, අනිත් එක මැදි බලය, අනිත් එක අව බලය. මෙන්න බලන්න අවස්ථා ටික. එතකොට එහෙනම් උපනෙත් කාචයක තියෙනවා ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. එකක් අදි බලය, තව එකක් මැදි බලය, අව බලය. මේ ආලෝක අන්වීක්ෂයෙන් එහෙම නැත්නම් සංයුක්ත අන්වීක්ෂයෙන් එහෙම නැත්නම් ප්‍රකාශ අන්වීක්ෂයෙන් වස්තුවක් නිරීක්ෂණය කරනකොට ඉස්සලාම උපනෙක සඳහා දාන්න ඕනේ මොන බලයේද? අව බලය. අව බලය පේන්නේ නැත්නම් ඒ කියන්නේ විශාලණයේ අඩුම කාචය. හරිද? අව බලය පේන්නේ නැත්නම් ඔයා ඊට පස්සේ දාන්න මොකද්ද එහෙනම්? මෙන්න මේ කියන මොන බලයේද? මැදි බලය දාන්න. හරිද? මැදි බලය පේන්නේ නැත්නම් ඔයා ඊට පස්සේ යන්න මොන බලයටද එහෙනම්? අදි බලයට යන්න ඕනේ. තේරෙනවද? අදි බලයෙන් පේන්නේ නැත්නම් ඔයා අනිවාර්යයෙන් මොකද යන්න ඕනේ කොහටද? ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයට යන්න ඕනේ. එහෙනම් වස්තුවක් නිරීක්ෂණය කරන්න ගන්න පුළුවන් සරලම උපකරණය තමයි සරල අන්වීක්ෂය. ඒකෙන් පේන්නේ දේවල් නිරීක්ෂණය කරන්න ගන්නවා මොකද්ද එහෙනම්? මේ කියන සංයුක්ත අන්වීක්ෂය, ප්‍රකාශ අන්වීක්ෂය, ආලෝක අන්වීක්ෂය. ඊට පස්සේ මේ ආලෝක අන්වීක්ෂයෙන් පේන්නේ නැත්නම් යන්න මොකේද? ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයට. එතකොට මේ අන්වීක්ෂයේ තියෙන ප්‍රධාන කොටස් ටික ඇහැ තබන ස්ථානෙම තියෙනවා කාචයක්. අපි ඔක හඳුන්වනවා උපනිත කියලා. ඊට පස්සේ ප්‍රකාශ නාලයක් තියෙනවා. ප්‍රකාශ නාලය ඉහළ පහළ ගන්න තියෙනවා. රළු සීළු මාරුව තියෙනවා. ඒකෙන් වස්තු හොඳට ක්‍රියා කරන්න තියෙනවා. මොන සීළු මාරුවද? සියුම් සීළු මාරුව තියෙනවා. මේක රැගෙන යාමේ පහසුවර මොකක්ද තියෙනවද? බාහුවක් සම්බන්ධ කරලා තියෙනවා. උපනෙතත් එක්ක තවත් කාචයක් ඕනේ. ඒක අපි හඳුන්වනවා මොකක් කියලාද? අවනෙත කියලා. අවනෙතට ගන්න පුළුවන් උපනිත මේ අවනෙත. හරිද? මේ ගන්න අවනෙත් කාච. ප්‍රධාන අවනෙත් කාච තුනක් තියෙනවා. හරිද?
එකක් තමයි මොකද්ද? මෙන්න මේ කියන මොන බලයද? අධි බලය, මැදි බලය, අව බලය. එතකොට මේ අවනේ සඳහා ඉස්තරනාම ගන්න මොන බලයද එහෙනම්? අව බලය. අව බලයෙන් පේන්න තමයි යන්න මොකේද? මැදි බලය. මැදි බලයෙන් පේන්න තමයි යන්න මොකේද? අධි බලයට යන්න. මෙන්න මේවා මේ කාච කරකවන්න පුළුවන්. කරකොටක් ගාලා දාගන්න පුළුවන්. ඊට පස්සේ වේදිකාව තියෙනවා මොකද්ද? නිදර්ශකයේ තියන්න. නිදර්ශකයේ එහෙම යන එක වළක්ව ගන්න තියෙනවා මොකද්ද? වේදිකා කිලිප තියෙනවා. මේ දර්පණය තියෙනවා. දර්පණය තමයි ආලෝක ධාරාව මෙතෙන්ට යොමු කරන්නේ. හරි. එතකොට එහෙනම් ඔය ආර පිටුවේ වගුව ගහගත්තා වගේම ඊට පස්සේ ඔතන මෙන්න මේ ආලෝකාන්වීක්ෂය අඳින්න තියාගන්න අඳින්න ටක් ගාලා විනාඩි 5ක් යදවන මේක අඳින්න. මේ අර අවසාන පිටුවේ මෙන්න මේක. මෙතන මේ ප්‍රශ්න ටික දෙනවා ප්‍රශ්න වලට මෙන්න මෙතන මේ පිටුවේ. හරිද? ටක් ගාලා අඳින්න. අපහැදිලි කට්ටිය මම දැන් ගෲප් එකකට දාන්නම් මේකේ ෆොටෝ එකකුත්. සමහර කට්ටිය ෆොටෝ එක බලලා අඳින්න. සමහර කට්ටිය මේ බෝඩ් එකේ තියෙන රූප බලලා අඳින්න විනාඩි 2යි දෙන්න වැඩි වෙලාවක් දෙන්න බෑ. ගෲප් එකට දාලා තියෙන්නේ අප ඇදලා එකෙන් බලා ගන්න පුළුවන් විනාඩි දෙක වැඩි කාලයක් දෙන්නේ නැහැ. ටක් ගාලා මැක්කොම ඊළඟ අවස්ථාවට යනවා. හරිද? කොටස් ටික ඇඳ ගන්න. හරි කාලය ඇති මොකද ඔයාලට ගෲප් එකකට මේ රූපේ දාලා තියෙන නිසා මම වැඩි වෙලාවක් දෙන්නේ නැහැ ඔයාලට. ඒ නිසා ඔයාලගේ ගෲප් එකෙන් බලලි වෙලා රූපේ අඳ ගන්න. හරි. නැත්නම් රෙකෝඩින් එක ස්ටොප් කරලා ඔයාලට මේ රූපේ බලාගෙන අඳින්න පුළුවන්. හරි කාලය ගත වෙනවා අපිට. මොකද මේ ප්‍රශ්නට උත්තර ලියන්න වැඩ ගොඩාක් තියෙනවා මේ ටියුට් එක අවසන් කරන්න ඕන නිසා. හරිද? ඊට පස්සේ එන්න ඔයාගේ නිබන්ධනේ මේකේ එක් කොටසක ක්‍රියාකාරීත්වය පැහැදිලි කරලා දීලා තියෙනවා.
පෙරලන්න පිටුව අංක ඔයාගේ 13 පිටුව අංක 13 ටක් ගාලා ගන්න. මේකේ තියෙනවා බලන්න උඩ මාතෘකාව අවනෙත කියලා. හරිද? අවනෙත කියලා කියන්නේ කාචයේ පල්ලෙහාම තියෙන අන්වීක්ෂයේ පල්ලෙහාම තියෙන කාච සෙට් එක. ඒකේ බලන්න මේ වේදිකාව සමීපයේ හොතින කාචයයි. අවනෙත වෙනස් කළ හැකි කාච තුනකින් සමන්විත වේ. එනම් විශාලණය වැඩි කිරීම 4. ඒ වගේම මධ්‍ය බලය විශාලණය වැඩි කිරීම 10. අධි බලය විශාලණය කොච්චරද 60. එතකොට එහෙනම් මේ විදිහට එනම් මෙතන තියෙනවා කාච වර්ග තුනක් තියෙනවා. අව බලය, මැදි බලය සහ අධි බලය. මේකේ ඉස්සල්ලාම දානවනේ මම ඉස්සල්ලා කිව්වා වගේ අව බලය දාලා වස්තු නිරීක්ෂණය කරන හරි. අව බලය පේන්නේ නැත්නම් යන්න මැදි බලයට. මැදි බලය පේන්නේ නැත්නම් අධි බලය යටතේ නිරීක්ෂණය කරන්න ඕනේ. මේ තමයි වස්තු නිරීක්ෂණය කරන සරලම විදිහ. ඊට පස්සේ තියෙනවා තුන්වෙනි එකේ ටියුබය කියලා ඔන්න මාතෘකාවක් තියෙනවා බලන්න. මේ ආලෝකයේ ගමන් කිරීම සඳහා වූ කුහරමය නාලයකි. එහි ප්‍රතිවිරුද්ධ කෙළවර වෙතට කාච සවිකර ඇත. එතකොට මේ කියන්නේ අර ප්‍රකාශ නාලය කියන එක බටය. හරිද? උඩත් කාචයක් ඒක උපනෙත, පල්ලෙහාත් තියෙනවා කාචයක් ඒක අවනෙත. වේදිකාව මේ කදාව තැන්පත් වූ පසු ලබන සමක පෘෂ්ඨයයි. කදාව සවිකිරීමට ක්ලිප් දෙකක් යොදා ඇත. ඒක සවි කරන්න මොකද ක්ලිප් දෙකක් සවි කරලා තියෙනවා. ඒකෙන් තමයි මේ වේදිකාව උඩ තියෙන මේ වීදුරු කෑල්ල එහා මෙහා ගමන් කරන්නේ නැත්තේ. ඊට පස්සේ කන්ඩෙන්සරය මේ පිහිට ඇත්තේ වේදිකාවට යටින්. අන්න මම අර කිව්වා යට කොටස. හරිද? ඕක කන්ඩෙන්සරය කියලා කියනවා. සමහර කට්ටිය කියනවා ප්‍රාචීරය කියලා. ඕක සඳුන්වනවා දෙනවා. හරිද? ඊට පස්සේ දර්පණය මගින් පරාවර්තනය කර එවනු ලබන ආලෝක කිරණ කදම්බය ලෙස සකස් කරන්නේ මේකෙන්. ඒතකොට මේකෙන් තමයි ගානට කදම්බයක් විදිහට සකස් කරලා අර සිදුර වෙතට යොමු කරන්නේ. දර්පණය ආලෝක කිරණ නිදර්ශකයේ වෙතට පරාවර්තනය කරන එබර ලබන්නේ දර්පණය මගින්. එහෙනම් දර්පණයෙන් තමයි මේක ගානට මේ සියලු දේ වන්නේ. ඊට පස්සේ හත්වෙනි එක පාදය කියලා නම් කරලා තියෙනවා. අන්වීක්ෂය කිසියම් පෘෂ්ඨයක් මත තැන්පත් කර තබන්නේ පාදයේ මගින්. කොහේද මේක තියන්නේ? පාදයේ උඩින් තමයි තියන්නේ. ඊට පස්සේ දර සීරු මාරුව කාචයේ සහි ටියුබය ඉහළ පහළ ගෙන යාම සඳහා භාවිත වේ. දල සීරු මාරුව කරකවන විට ටියුබය විශාල වශයෙන් පහළට ඉහළ පහළ ගමන් කරයි. දල සීරු මාරුව කරකවනට ටියුබය නැත්නම් ප්‍රකාශනාලය ඉහළ පහළ අපිට ගෙනියන්න පුළුවන්. එතන ප්‍රකාශනාලය ඉහළ පහළ ගෙන යාම සඳහා මොකද්ද භාවිතයට ගන්නේ නම් මේ කියන දල සීරු මාරුව. මම ඊට පස්සේ සියුම් සීරු මාරුව ගැන කිව්වා. මෙය කරකවන විට ටියුබය ඉහළ පහළ ගමන් කරන්නේ සුළු වශයෙන් විශේෂයෙන් අධිබලය යටතේ සිදු කරන ලබන අන්වීක්ෂයක කරන නිරීක්ෂණයකදී මෙය වැදගත්ේ. අර 100ගේ හරි ආච්චිගේ හරි කනඩ දෙක දැම්මට පස්සේ අපිට ඔක්කොම මොකද වෙලා පේන්නේ? බොඳ වෙලා පේනවානේ. අන්න ඒ වගේ තමයි මේකෙන් බලද්දි බොඳ වෙලා පේන්නේ. ඒක හරියට ක්ලියර් කරගන්න තමයි මොකක් වෙන්නේද? සියුම් සීරු මාරුව වැදගත් වෙන්නේ. හරි. යම් ඊට පස්සේ මාතෘකාව සංයුක්ත අන්වීක්ෂයක් සැකසීම. මේකේ රූප මට යාළුවෙක් කියලා කියන්නේ මගේ පන්ති ආපු දරුවෙක් වෙන තමයි මට ඇඳලා දුන්නේ. පාඩ එක හරියටම මේක තියෙනවා. මාත් පහුගිය දවස්වල දැක්ක මේක මේ සවත් සමහර ගුරුවරුත් මේ රූප ටිකම දීලා තියෙනවා. හරිද? කාගේ හරි මගේ පන්ති ආපු ළමයෙක්ගෙන් ටියුට් එකක් ඉල්ලගෙන හරි කොහෙන් හරි හම්බෙලා හරි ඊට පස්සේ රූප ටික වැදගත් ඉඳලා ඒ ගුරු මහත්තුරුත් දීලා දෙන්න කමන්නේ නැහැ ඉතින්. කාට හරි කමන්නේ ළමයෙකුට යහපතක් වෙනවා නම් ඒක කාටත් හොඳයි. හරිද? මම නම් ඉතින් එහෙම ඉලිසියාවක් නැහැ. කාට හරි ළමයෙකුට මේ යහපතක් කියලා මේ තියෙන තරඟ රටාවෙන් කොහොම ළමෙක් ගොඩ ගිහිල්ලා විශ්වවිද්‍යාලයට යනවා නම් ඒක එච්චරයි. ඒ ළමයා මගෙන් ඉගෙන ගත්තත් එකයි වෙන ගුරුවරයෙක් ඉගෙන ගත්තත් එකයි. හරිද? යම් එහෙනම් අපේ වල ටික අපි කරගෙන යම්. ඒ නිසා මේ රූප ඔයා දකි මේ රූප මට ළමෙක් කියලා දුන්න එකක් ඔය බාඳුරාගොඩ මේ උඩ පන්තිනකොට ඔය දුස්තර මහත්තයාට උඩ අන්න එතන ක්ලාස් එකේ ඉන්නකොට තමයි දැන් අවුරුදු 2016 හරි 17 හරි තමයි මම මේ රූප ටික ඇඳලා දුන්න ලස්සන චිත්‍රන කොල්ලෙක්. හරිද? යම් බලන එක අවබල අවනෙත નિયમિત පිහිටුමන සකස් කරනවා. ඔන්න බලන්න ඇඟිලි දෙකෙන් අවබලය ඉස්සල්ලාම දානවා. බලන්න දෙවෙනි එක. දාලා කතාව નિયમિત අයුරින් වේදිකාව සකස් කරනවා. අවබලය දාලා තමයි මොකද ගන්න වේදිකාව මත නිදර්ශකයේ තියලා ඔය කියන වේදිකා කිලිප වලින් තිර කරන්නේ. තුන්වෙනි එක බලන්න. අන්වීක්ෂයේ දර්පණය වෙත හොඳින් ආලෝකය ලැබෙනසේ එය සකස් කළ යුතුය. මේ සඳහා දර්පණය ඉරුවෙල දෙසට හෝ විදුලි බල්බය දෙසට යොමු කළ යුතුය. අන්න දර්පණය ගාවට ආලෝකය මදි නම් අපි දර්පණය ඉස්සරහින් තියනවා ලයිට් එකක් තියෙනවා. බල්බ් එකක් තියෙනවා.
ඊට පස්සේ හතරවෙනි එක උපනිත හරහා අන්වේක්ෂය තුලින් බැලීම වෘත්තාකාර දීප්තිමත් ප්‍රදේශයක් ඔබට පෙනෙනවා ඇත. එය දර්ශන පටය නම් වේ. දර්ශන පටය වඩා දීප්තිමත් නොයන තත්ත්වයට එළඹෙනසේ ප්‍රාචීරයේ සකස් කර දිය. ඒ කියන්නේ ලොකුවට යන්න ප්‍රාචීරය කියලා කියන්නේ යට කොටස. අනික දැන් මේකේ තවතරේදී වාට හම්බුනා මොකක් කියලාද මේ කන්ඩෙන්සරය කියලා. හරිද? කන්ඩෙන්සරය ප්‍රාචීරය දෙකම එකයි වේදිකාවට යටින් තියෙන්නේ. හරි ක්ලියර් ආලෝක ධාරාවක් තමයි මේකෙන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. තත්ත්වයට එළඹෙනසේ ප්‍රාචීරය සකස් කරයි. ගාන්ට එතකොට අර වැඩි ආලෝකයනේ මධ්‍යස්ථ ආලෝක කියන විදිහට සකස් කරනවා ප්‍රාචීරය. පෙළන්න පිටු අංක 10. හරි ඊට පස්සේ එන්න පෙළන්න පිටු අංක 14. හරිද මට ඔයාලට කලින් දැනුවත් වීමක් කරන්න අවතුනා මේ ඒකම කට් වුණා එක. හරි එන්න මෙයාට පිටු අංක 14 උඩ තියෙනවා බලන්න පස්වෙනි එක පැත්තෙන් අන්වේෂ්‍ය දෙස බලාගෙන දල සීරු මාරුකය මගින් අවබල අවනතය හැකිතරම් පාත් කරන්න කියලා කියනවා. හරිද? එතකොට එහෙනම් මොකද වෙන්නේ? අවබල අවනත හැකිතරම් පාත් කරන්න. එතකොට ප්‍රකාශනාලේ ටික ටික පල්ලෙහාට ගන්නවා. ඔය අර්ථ මේ දල සීරු මාරුව කරකවල වෙලා. 6 වෙනි එකේ බලන්න. දල සීරු මාරුක මගින් කාචය වටය ඉතා ඉහළ ඔසවමින් නාභිගත කරන්න. හරිද? බලන්න ඇහැ තියාගෙන ගාන්ට එක මොකක් වුණාද? නාභිගත කරන බැලන්ස් කිරීමක් කරනවා. 7 වෙනි එක අධිබල අවනත හෝමාරු කරන අවස්ථාව. ඔන්න බලන්න පල්ලෙහා රූපේ දක්වලා තියෙනවා. ඔය උඩින් තියෙන එකනේ උඩින් තියෙන වාක්‍යයට අදාළ රූපේ පල්ලෙහෙන් තියෙන්නේ. හරිද? ඊට පස්සේ බලන්න සියුම් සීරු මාරුකය මගින් වඩාත් හොඳින් නාභිගත කරනවා. දැක්කද? ඔය නාභිගත කරන පිළිවෙල. ඔය පිළිවෙල චුට්ටක් ආය පාරක් මම මුලින් ඉඳන් කියන්නම්. බලන්න අංක 1 පොඩ්ඩක් බලන්න. බලන්න උඩම තියෙනවා අංක 1 අවබල අවනත නියමිත පරිදි සකස් කරනවා. ඔන්න බලන්න අවබල අවනත සකස් කරා. කදාව නියමිත අයවන වේදිකාව සකස් කර අංක 2. අංක 3 බලන්න අන්වීක්ෂයේ දර්පණයට හොඳින් ආලෝකය ලැබෙනසේ එය සකස් කර යුතුය. මේ සඳහා දර්පණය හිරුවෙලිය දෙසට හෝ විදුලි බල්බ දෙසට යොමු කළ යුතුය. බලන්න මෙන්න මේකේ තියෙනවා එහා පිටු අංක 14 උඩ තියෙන බාණ්ඩ ඔක තමයි කික්කේ හිටියේ බල්බ් එකකින් ආලෝකය ඇවිල්ලා ගාන්ට ඒක නාභිගත කරන අවස්ථාව. හරි. ඊට පස්සේ බලන්න එහා පිටුවේ අංක 4 උපනිත හරහා අන්වේෂය තුලින් බැලීම වෘත්තාකාර දීර්ඝ ප්‍රදේශයක් ඔබට පෙනෙනවා ඇත. එය දර්ශන පටය නම් වේ. දර්ශන පටය වඩා දීප්තිමත්ම නොවන තත්ත්වයට එළඹෙනසේ ප්‍රාචීරය සකස් කරනවා. ඔන්න බලන්න ප්‍රාචීරය සකස් කරනවා. අතින් කරකොල තමයි වේදිකාවට යන ප්‍රාචීරය කලපන්නේ. පස්වෙනි එක බලන්න තියෙනවා පැත්තෙන් අන්වේෂය දිස බලාගෙන දල සීරු මාරුක මගින් අවබල අවනත හැකිතරම් පාත් කරනවා. දල සීරු මාරු කරකොල ප්‍රකාශනාලයේ පල්ලෙහාට ගන්න අවස්ථාව. 6 වෙනි එකේ තියෙනවා දල සීරු මාරුව මගින් කාච වටය ඉහළට ඔසවමින් නාභිගත කරනවා. ඕන්න ඉහළට ගන්න පුළුවන්. 7 අධිබල අවනත මාරු කරනවා. ඒ කියන්නේ අවබලය මැදි බලයට පේන්නේ නැත්නම් යනවා මොකේද දෙනම් අධිබලයට යනවා කියලා තමයි කියන්නේ. සියුම් සීරු මාරුක මගින් වඩා හොඳින් නාභිගත කිරීම. මේ තමයි එහෙනම් වස්තුවක් නිරීක්ෂණය කරන විදිය. හරි. එහෙනම් අපි එතනින් පස්සේ යම් පිටු අංක ප්‍රශ්න කිහිපයක් තියෙනවා කරන්න. පිටු අංක 18 අංකේලා විතර නැහැ. බහුවර්ණ ප්‍රශ්න කියලා දීලා තියෙනවා මාතෘකාවක් ටක් ගාලා. හරිද? බහුවර්ණ ප්‍රශ්න. හරි. කාලේ ගත කරන්න ඕනේ නැහැ. 1 සිට 9 දක්වා ඉරිගහන ප්‍රශ්න 9 ගන්න හරියට විනාඩි 4ක් ප්‍රමාණවත්. මම මෙතනම ඉන්නවා කොහෙවත් යන්නේ නැහැ. ටක් ගාලා පටන් ගන්න. කියවුව ගැහුව ප්‍රශ්න 9ට. මොකද ඉදිරි කරලා කම්මැලි. ඒ නිසා පොඩි විවේකයක් ගන්න තමයි දුන්නේ. ටක් ගාලා කියව ගැව්වා. බහුවර්ණ ප්‍රශ්න ඒකේ උඩම තියෙන පිටුවේ අනුන විභාජනය, ඌන විභාජනය කියලා කොටුවක් එහෙම ගහලා තිනවා. එතනින් පල්ලෙහා. ඉරි ගහන 9ක්. ඒ ගුරුවරයා මොකද කරන්නේ සර්? සර් ගුරුවරයානේ සර්. හරි හරි. මම කියවලු ප්‍රශ්න තියෙන කට්ටිය ඉන්න මේක දානවා ආයෙ පාරක් ගෲප් එකට දානවා. ලින්ක් එක දානවා. අපේ පැත්තට ගුරුවරයා ඔය 10 11 වසරේ පන්ති කරන්න ගිහින් ලකුණක් ගහලා මේ ලයිට් ඔක්කොම එකපාර ඕෆ් වුණා. මේකේ ලින්ක් එක දානවා ගෲප් එකට රෙකෝඩින් එක දානවා.
දෙවෙනි ප්‍රශ්නේ නොකරාට කමන්නේ. මොකද දෙවෙනි ප්‍රශ්නේ තාම අපි සාකච්ඡා කරන්න නැති පැත්තක්. හරි යම් පළවෙනි විගහන ප්‍රශ්නෙට කාලය ගත වෙනවා. සත්තු සෛලවල නොමැති එහෙත් ශාක සෛලවල දක්න ලැබෙන ව්‍යුහය වන්නේ සත්තු සෛලවල නොමැති එහෙත් ශාක සෛලවල දක්න ලැබෙන ව්‍යුහය. ශාක සෛලවල තියෙන්නේ මධ්‍ය රික්තකය. උත්තරේ ගන්න 1-3. මධ්‍ය රික්තකය. දෙවෙනි ප්‍රශ්නය මිනිස් සිරුර තුළ ඌරණ විභාජනය මගින් බෙදෙන සෛල ඇත්තේ. හරිද? ඌරණ විභාජනය තාම අපි කොටස කරලා නැහැ. ශුක්‍රාණු මාතෘ සෛලවල. ඒ නිසා උත්තරේ 3 ගහගන්න. මොකද තව ටිකක් ඉස්සරහට මේ කොටස වාට හම්බ වෙනවා. බලන්න 1989 ප්‍රශ්නයක්. ඊට 1994 අන්වීක්ෂයෙන් බැලුව විට ශාක සෛලක සහ සත්ත්ව සෛලයක වෙනස්කම් දැක්ගත හැකි වෙන්නේ මේවායින් කවරක්ද? සෛල විත්තිය. සෛල විත්තිය 3-3. හතරවෙනි එක පහ සඳහන් ඒවායින් සෛලයක න්‍යෂ්ටියක තිබෙන්නේ කුමක්ද? පහ සඳහන් ඒවායින් සෛලයක න්‍යෂ්ටියේ තිබෙන්නේ කුමක්ද? වර්ණ දේහ. වර්ණ දේහ. පහ ශාක සෛලවල ඇති එහෙත් සත්ත්ව සෛලවල නොමැති ව්‍යුහ වන්නේ පහ සඳහන් ඒවායින් කවර ඒවාද? ශාක සෛලවල ඇති එහෙත් සත්ත්ව සෛලවල නොමැති. ශාක සෛලවල තියෙන එහෙත් සත්ත්ව සෛලවල නොමැති ව්‍යුහ වන්නේ පහ සඳහන් ඒවායින් කවරද? සෛල විත්තිය හරි. මධ්‍ය රික්තකේ හරි. න්‍යෂ්ටි හරි. ගන්න බෑ. එහෙනම් උත්තරේ ගන්න පුළුවන් මේකට 5ට A ගන්න පුළුවන් B ගන්න පුළුවන්. උත්තරේ 1. සෛල විත්තිය සහ මධ්‍ය රික්තකේ තියෙන්නේ ශාක සෛල විතරයි. සත් සෛල දකින්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ පහළ දැක්කෙන සෛලයක පවතින ඉන්ද්‍රිකා හා කොටස් පිළිබඳ ප්‍රකාශ කීපයක් අංක 6 සහ 7 ප්‍රශ්න එම ප්‍රකාශය මත පදනම් වේ. හරිද බලන්න. සෛල විෂයෙන් පිරුණු අවකාශයක් ලෙස රික්තකයේ ඇත. වාක්‍ය හරි. මයිටොකොන්ඩ්‍රියම තුල ශක්තිය නිපදවයි. හරි. හරිතලම තුල ඇති හරිතප්‍රද ආහාර නිපදවීම දායක වේ. හරි. සෛල බිත්තිය මගින් සෛල සන්ධාරණයක් සැපේ. හරි. යන් එහෙනම් 6 වෙනි එකට ශාක සෛල සම්බන්ධයෙන් පමණක් අදාළ කරගත හැක්කේ ඉහත ප්‍රකාශ තුලින්. හරිද? A ගන්න පුළුවන්. මොකද රික්තකයේ තියෙන ශාක සෛලය තුල විතරයි තියෙන්නේ. A හරි. A තව ගන්න පුළුවන් B. අපිට B මයිටොකොන්ඩ්‍රියම් නෑ. ඒක ගන්න බෑ. C ගන්න පුළුවන්. හරිද? C ගන්න පුළුවන්. ඇයි? හරිත පොද ගැන කියලා දිනවනේ. ඒ නිසා ඒක ශාක සෛලයක් හා සම්බන්ධයි. එහෙනම් A හරි C හරි. සෛල බිත්තිය ගැන එහෙනම් හරි. A C D කියලා කියන උත්තරයේ අංක 2. උත්තරේ අංක 2. 6ට 2. හරිද? 7. ඊට පස්සේ 7 වෙනි එකට සත්ත්ව සෛල සම්බන්ධයෙන් පමණක් අදාළ කරගත හැකි ඉහත සඳහන් ප්‍රකාශ තුලින් සත්ත්ව සෛල ගැන විතරක් ගන්න පුළුවන්. මොකද මෙන්න මේක B ගන්න පුළුවන්. ඔය දැන් B විතරයි ගන්න පුළුවන්. තුනම ඔව්. උත්තරේ එහෙනම් ගන්න පුළුවන් 7ට 3 B පමණයි. 8 වෙනි එක ශාක සෛලයක දක්නට ඇති එහෙත් සත්ත්ව සෛලයක දක්න නැති ව්‍යුහය වන්නේ. ශාක සෛලයක දක්නට ඇති සත්ත්ව සෛලයක දක්නට ව්‍යුහය සෛල බිත්තිය 8ට 2. ඊට පස්සේ බලන්න අංක 9 හා අංක 10 ප්‍රශ්නවල දක්වා ඇති ප්‍රකාශ වලට උචිත වන්නේ පහස් දහන් කියමන කියන කදමන යදී කියමන ලක්ෂණය තෝරන්න. A තියෙනවා න්‍යෂ්ටියක් තිබීම, B හරිතරව තිබීම, සෛල බිත්තියක් තිබීම, මයිටොකොන්ඩ්‍රියා තිබීම. ශාක සෛල පමණක් දක්නට ඇත්තේ. ශාක සෛල පමණක් දක්නට ඇත්තේ උත්තර දීලා දෙන සෙට් එකක්.
ශාක සෛල විතරක් තියෙනවා. B තියෙනවා හරි. C තියෙනවා හරි. එහෙනම් B C උත්තරේ 3. 9ට 3. දහවෙනි එක සජීවී සෛලයක පොදු ලක්ෂණයක් වන්නේ. සජීවී සෛලයක පොදු ලක්ෂණයක් තමයි A B C D. න්‍යෂ්ටියක් තිබෙන හොඳම උත්තරේ 1. 10ට 1 න්‍යෂ්ටියක් තිබෙන තමයි හොඳම උත්තරේ. හරි. ඔය ගාම විනාඩි 5ක් මම නතර වෙනවා. පෙරලන්න පිටු අංක 20. නෑ 19 2. 19 පිටුවේ පල්ලෙහාම තියෙනවා දෙවෙනි ප්‍රශ්නේ. ටක් ගාලා කියවලා කරගන්න. උත්තර ලියන්න එතනම ඉඩ ඇති. මේ පල්ලෙහා ඉදිරියට දීලා තියෙනවා. මේ තිත්තිලි දාලා දෙනවා. අවුලක් නෑ. ටක් ගාලා ගන්න කරදර ගන්න තුච්චපන්ට. ප්‍රශ්න අංක 2 ඒකෙම ඉස්තෙන් පුරවන්න පුළුවන්. විනාඩියක් මම දෙන්නම් මම පොඩ්ඩක් ශබ්ද ඉන්නවා. කවුරුත් කතා නැහැ තනිතනින් වැඩ. බලන්න ප්‍රශ්නය තියෙන්නේ 19 වෙනි පිටුවේ පල්ලෙහා තියෙන්නේ. රූපේ එක රූපය හා දෙක රූපය මගින් දැක්වෙන්නේ ශාක සෛලයක හා සත්ත්ව සෛලයක ඉලෙක්ට්‍රෝ අන්වීක්ෂීය රූප view වල රූප සරහණය. ඒවා දී ඇති ඉර මත ලියා දක්වන්න. හරි. මොකක්ද එක රූපයෙන් තියෙන්නේ? එක රූපයෙන් ඔයාලට හොඳට හඳුනා ගන්න පුළුවන් ඝනකම් බාහිර ආවරණයක් තියෙනවා. එහෙනම් ඒ සෛල පිටිය මැද්දේ විශාල තියෙනවා ගෝලයක් වගේ එකක්. මේක තමයි මධ්‍ය විශාල රික්තකය. එහෙනම් ඒ වලට ගන්න පුළුවන් ශාක සෛලය, දෙකට ගන්න පුළුවන් සත්ව සෛලය. හරි ගස්ස ගන්නටක් ගාලා එක ශාක සෛලය, දෙක සත්ව සෛලය. එක ශාක සෛලය, දෙක සත්ව සෛලය. ඊට පස්සේ බලන්න ඉහත රූප සටහන් වලින් දැක්වෙන පරිදි ශාක සෛලයක ඇති සත්ව සෛලයක නොමැති ලක්ෂණ දෙකක් ලියන්න. එකක් සෛල බිත්තිය, මධ්‍ය විශාල රික්තකය. සෛල බිත්තිය හරි අනිත් එක මධ්‍ය විශාල රික්තකය. ඊ කොටස x සහ y අක්ෂ වලින් දක්වා ඇති කොටස් මගින් සෛලය තුල ඉටු කරන කෘත්‍යයන් බැගින් සඳහන් කරලා ලියන්න. x වලින් කරන කාර්යය. ඕකේ x කියලා තියෙන මට පේන්නේ හරිත ලවය නැත්නම් හොයන්න බැරුව ඇති කමක් නැහැ. ලියන්න ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය. y වලින් දක්වලා තියෙන්නේ අර මම අර ඕපදූප හොයන එක. ඕපදූපනේ කියලා කියන්නේ අන්තප්ලාස්ම ජාලිකා. එහෙනම් කරන්නේ මොකක්ද එහෙනම් y වලින් කරන කාර්යය යාබද සෛලය සමග තොරතුරු සම්ප්‍රේෂණය එහෙම නැත්නම් sannivedanaya. යාබද සෛලය සමග තොරතුරු sannivedanaya. යාබද සෛලය සමග තොරතුරු sannivedanaya. y වල කෘත්‍යයටද සර්? මොකද්ද? y වල කෘත්‍යයටද? අන්න y වල කෘත්‍යයද. යාබද සෛලය සමග තොරතුරු sannivedanaya. අන්තප්ලාස්ම ජාලිකා තියෙනවා. රෝමී ලක්කම් 2 සෛල විභාජනයේදී න්‍යෂ්ටිය විභාජන ක්‍රම දෙකක් ඇත. ඔතනින් පල්ලෙහා චූට්ටක් අපි දියමු. මොකක් ටිකක් අමාරුයි. ඕක උණු විභාජන අණු විභාජන තාම කරන්න නැති නිසා. හරිද? ඉන් එක් ක්‍රමයක් සඳහන් කරලා ලියන්න ගන්න පුළුවන් එකක් ඌනන විභාජනය. හරි එන්න එහෙනම් පිටු අංක 15ට එන්න. පිටු අංක 15.
හරි. ඔයාලට හම්බ වෙනවා මාතෘකාවක් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියලා ඉරි පේලියකුත් එක්ක. හරිද? හරි. එතකොට එහෙනම් සරල අන්වීක්ෂයෙන් පෙන්න දේවල් බලා ගන්න භාවිතයට ගන්නවා කිව්වා මොකද්ද? ආලෝක අන්වීක්ෂය. ඕකට කියනවා සංයුක්ත අන්වීක්ෂය, ප්‍රකාශ අන්වීක්ෂය තුනම ඕකට කියනවා. හරිද එහෙනම්? ඒකෙන් පේන්නේ දේවල් බලා ගන්න අපි භාවිතයට ගන්නවා මොන අන්වීක්ෂයද එහෙනම්? ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. හරි. යම් එහෙනම් මාතෘකාව ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. හරි. ලියුම්තර ලකුණක් දාලා වෙලා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය මුලින්ම නිපදවන ලද්දේ ට්‍රැස්කා සහ නෝල් බෝඩ් එකේ ලිව්වා ට්‍රැස්කා සහ නෝල් යන දෙදෙනා විසින්ය. එය 1932 දී සර් ආයි කියන්නකෝ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය මුලින්ම නිපදවන ලද්දේ ට්‍රැස්කා සහ නෝල් විසින් 1932 දී ඊළඟ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේදී ක්‍රියාත්මක වන්නේ ඉලෙක්ට්‍රෝන ධාරාවක් ආධාර කොටගෙනය. ඉලෙක්ට්‍රෝන ධාරාවක් ආධාර කොටගෙනය. ඊළඟ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකදී ඉලෙක්ට්‍රෝන ධාරාව හඳුන්වනු ලබන්නේ විද්‍යුත් චුම්බක පද්ධතියක් ලෙසින්ය. විද්‍යුත් චුම්බක පද්ධතියක් ලෙසින්ය. හරි. ඊට පස්සේ ඔයාලට දීලා තියෙනවා වගුවක් දීලා තියෙනවා බලන්න. SIM වල භාවිතය වන නිදර්ශකයේ ඝනකම TEM භාවිත වන නිදර්ශකයේ ඝනකට වඩා වැඩි වූාට ප්‍රශ්න නැත. හරි ඒක ලොකු වාක්‍යයක් නෙමෙයි. ඔන්න බලන්න
රතු පාට පෑනුත් අතර ගත්තම අඩියලකුත් එක්ක. හරිද? සංයුක්ත ආලෝක අන්වීක්ෂයයි සම්ප්‍රේෂණ ආලෝක අන්වීක්ෂයයි. හරිද? බලන්න මේකේ තියෙනවා ලබාගත් එකේ විශාලනේ අඩුවයි. හැබැයි සම්ප්‍රේෂණ ආලෝක අන්වීක්ෂය මොකද වෙන්නේ? මේ ගන්න විශාලනේ උපරිම අගයක් ගන්න පුළුවන්. මේ සම්ප්‍රේෂණ ආලෝක අන්වීක්ෂය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියන තමයි මේ කියන්නේ. හරිද? මට ඕනකම දේ වචනේ දී ගන්නයි උමනාවකම තිබ්බේ උතන. ඊට පස්සේ විභේදන බලය බිඳුව මයික්‍රෝමීටර කොටස 2යි. අනික මයික්‍රෝමීටර 5ක් තියෙනවා. ඊට පස්සේ PVSින් ප්‍රතිබිම්බ නිරීක්ෂණය කළ හැක. තුන්වෙනි එක නොහැකිය. ප්‍රතිබිම්බ ඡායාරූප පටලයක් මත තමයි දකින්න හම්බෙන්නේ. භාවිත කරන නිදර්ශකය අජීවී නොවේ. හරිද? හැබැයි භාවිත කරන නිදර්ශකය අජීවී. රතු පාට පැන ඉලක්ක ගහ ගන්න හතරවෙනි වාක්‍ය ආලෝකාන්වීක්ෂයේ ඊට පස්සේ අනිහා පැත්තේ සම්ප්‍රේෂණයකට ගහ ගන්න හතරවෙනි වාක්‍යය. රතු පාට පැන භාවිත කරන නිදර්ශකය අජීවී කියන එක. ඉලෙක්ට්‍රෝන වීක්ෂය අජීවී. ඒ වුණාට සංයුක්ත අන්වීක්ෂය මොකද වෙන්නේ? සජීවී. හරියට සජීවී අජීවී මාරු කරන්න නැතුව හරි ගස්ස ගන්න ඕනේ. වන්න පස්සේ මේක විශාලනයේ ලබා ගැනීම සඳහා ආලෝක ධාරාවක් භාවිත කරයි. එතකොට වෙන්නේ පස්වෙනි එකේ ආලෝක ධාරාවක් භාවිත වෙනවා. හැබැයි පුතේ අරකේ එහා පැත්ත බලන සම්ප්‍රේෂණයේ තියෙන පස්වෙනි එක විශාලනයේ ලබා ගැනීමට ඉලෙක්ට්‍රෝන ධාරාවක් භාවිත වෙනවා කියලා දාලා තියෙනවා. එහෙනම් ඔයා ටක් ගාලා පස්වෙනි වාක්‍යයත් ඉරි ගහ ගන්න දෙකේම. දෙකේම පස්වෙනි වාක්‍යෙත් ඉරි ගහ ගන්න. බලන්න හයවෙනි එක ආලෝකයේ හැසිරවීමට වීදුරු කාච භාවිත කරනු ලැබේ. එහා පැත්තිනවා ඉලෙක්ට්‍රෝන ධාරාව හැසිරවීමට අන්න චුම්බක කාච භාවිත කරනු ලැබේ. ඒකත් ඉර ගහ ගන්න දෙකේම 6 6. හරි. අනිත් ඒවා නම් මහා ලොකුවට දේවල් නෙමෙයි තියෙන්නේ. හැබැයි මට 10 11 12 චුට්ටක් බලා ගන්න ඕනේ. ඔකේ බලන්න වගුවේ පල්ලෙහාම. 10 ප්‍රමාණයෙන් කුඩාය. ඒ නිසා හැසිරවීම පහසුය. හරිද? ඔන්න ඉලෙක්ට්‍රෝන ආලෝක අන්වීක්ෂයේ තියෙන වාසිය කුඩා නිසා මොකද වෙන හසුවවන ලේසි. හැබැයි එහා පැත්ත 10 බලන්න ප්‍රමාණයෙන් ඉෂා විශාලය මෙම අන්වීක්ෂ යනුවෙන් විශේෂයෙන් තැකසූ කැමරා අවශ්‍ය වේ. ඒ කියන්නේ අපිට ඕන විදිහට අපේ ඇස් දෙක නිරීක්ෂණය කරන්න බෑ. ප්‍රමාණය විශාලයි හසුවවන්න ටිකක් අමාරුයි. 11 චුම්බක ශේෂ සහිත ස්ථානවල උවද භාවිතා කළ හැක. චුම්බක ශේෂයක් තියෙන දක භාවිතයට ගන්න පුළුවන්. හැබැයි 11 දාලා තුන එහා පැත්තේ ඉලෙක්ට්‍රෝන වික්ෂය බලන්න චුම්බක ශේෂ සහිත ස්ථානවල භාවිත කළ නොහැක. ඒ ඉලෙක්ට්‍රෝන ධාරාව මොකද වෙන්නේ? චුම්බක ශේෂය අනුව ප්‍රතිචාර දක්වන විදිහ එකිනෙකට වෙනස්. ලම්බක උත්ක්‍රමණයක් වෙනවා කියලා උසස් පෙළ පන්තිවලදී ඔය විකිරණශීලීතාවය ඉගෙන ගන්න පුළුවන්. පළවෙනි පරමාණු ව්‍යුහය උසස් පෙළ රසායන විද්‍යාවේදී බලා ගන්න පුළුවන්. හරිද? හරි. 12 භාවිතය පහසුය. හැබැයි භාවිත සඳහා ඉහළ තාක්ෂණික දැනුමක් අවශ්‍යයි. ඔයා ටක් ගාලා 10 11 12 දෙපැත්තම කරුණු රතු පාට පයින් ගහ ගන්න වැදගත්ම වාක්‍ය ටික. දහයි 11 12 හරි. ඔයාලට හම්බ වෙනවා මාතෘකාවක් එහා පිටුවේ සෛල විභාජනය කියලා.
හරි එන්න මෙහාට මේ 10නේ. ඔයාලා 10 ඉන්නේ දැන් ටිකක් එහාට ගියාට පස්සේ ඔයාලට හම්බ වෙනවා පද්ධතියක් ප්‍රජනක පද්ධතිය කියලා. ප්‍රජනන පද්ධතිය කියලා කියන්නේ ඕක මේ ලැජ්ජ වෙන්න ඒ මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය කරලා තියෙන්නේ මේ ප්‍රජනන පද්ධතිය කියලා කියන්නේ මොකද්ද? ක්‍රියාකාරීත්වය මොකද්ද? තියෙන වාසිය මොනවද අපිට මේකෙන් කියන එක හඳුනා ගන්න විතරයි ඕන කරලා තියෙන්නේ. එතකොට ප්‍රජනක පද්ධතියෙන් කරන ප්‍රධානම කාර්යය තමයි තම වර්ගය මොනවා කරගන්න එකද? ඕ කරගන්න එක. වෙන මුකුත් නැහැ. අම්මයි තාත්තයි අපිව හැදුවා. අම්මයි තාත්තයි වයසට ගියාපුවම බලාගනි කියන විශ්වාසය. හරිද? අපිත් ඉගෙනගෙන ඊට පස්සේ මොකද වෙන්නේ? විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා රස්සාවක් කරලා ඊට පස්සේ මොකද වෙන්නේ? අපිත් විවාහ වෙලා අන්න දරු මල්ලෝ හදනවා. ඒ මොකටද? අපිව වයසට ගියාට පස්සේ බලාගනි කියන විශ්වාසය. මේක නිකන් චක්‍රයක් විදියට මේ ගමන් කරන්නේ. ඔයත් එහෙමයි කවදද පස්සේ ඔයාගේ දරුවොත් කවදද කොහොමද? මේක දරුවෝ හද මොකද වෙන්නේ? අපි බලාපොරොත්තු වෙනවා වයසට ගියාට පස්සේ අපිව බලාගනි කියලා වෙලා. එතකොට එහෙනම් මේ විදිහට දරුවෙක් නිර්මාණය වෙන්නේ ගර්භාෂයක් ඇතුලේ. එතකොට එහෙනම් ගර්භාෂයක් ඇතුලේ පිරිමියෙකුෙන් හම්බෙන ශුක්‍රාණුකුයි ස්ත්‍රියෙන් හම්බෙන ඩිම්බයයි එකිනෙක එකතු වෙන්න ඕනේ. ඒක එකතු වෙලා ගර්භාෂය තුළ කරලය වර්ධනය වෙනවා. හරිද? ඔය කරලය ගොඩක් වෙලාවට ඔයාලා අහලා ඉන්න සමහරවිට ඔයාලා ගෙදර අක්කලා ඉන්නවා නැන්දලා ඉන්නවා නම් හරිද? මෙන්න මේගොල්ලෝ විවාහ වෙලා බබෙක් හම්බෙන්න ඉන්නවා නම් ඒගොල්ලෝ යනවා ස්කෑන් කරන්න කියලා යනවා. හරිද? ඒ කියන්නේ ගර්භාෂයේ ඇතුළේ ඉන්න දරුවා කොයි වගේද කියලා තමයි දොස්තර මහත්තයා ස්කෑන් එකෙන් බලන්නේ. හරිද? මේක බලන්න හේතුවක් තියෙනවා. අද වර්තමානයේ ගොඩක් වෙලාවට අපි කන ආහාරයි මේ තියෙන විස රසායන ද්‍රව්‍ය මේ කොරෝනා නම් මේ වගේ ප්‍රශ්න නිසා මොකද වෙන්නේ? ඔය කරලයට හානි වෙලා කරලය අංග විකල වෙන්න පුළුවන්. අංග විකල කියන්නේ කට පැත්තකට ගිහිල්ලා ඔළුව මෙහෙ කොහෙවත් කියලා අන්න ඒ වගේ විකෘති දරුවෝ නිර්මාණය වෙන්න පුළුවන්. හරිද? අන්නේ විකෘති දරුවෙක්ද මේ හැදෙන්නේ කියලා බලන්න තමයි මොකක් භාවිතයට ගන්නේද ඔය ස්කෑන් එක භාවිතයට ගන්න. හරිද? ඒකෙදි බලවල දොස්තර මහත්තයා කියන මොකද දෙන්නේ? හරි. හොඳට ඉන්නවා දරුවා අපු ලස්සනට අතපය ඇඟිලි මූණ හොඳට සියුම්ම දොස්තර මහත්තයා ඔය ස්කෑන් එකෙන් බලනවා. ස්කෑන් කරනවා කියලා ඔය ගොඩක් කට්ටිය යන්නේ බබාලා හම්බෙන කට්ටිය ඔය කරලයේ කියන ස්වභාවය බලන්න තමයි යන්නේ. හරිද? එතකොට එහෙනම් මුලදී ඔය කරලය ළමයි මේ හූනෙක් වගේ. හූනෝ ඉන්නේ. බලන්නත් අපසන් නැහැ. මම ඔක මේ මොකද මේ ඔයාලගේ මේ ප්‍රජනනය කරනකොට වීඩියෝ එකකින් දෙපෙන්නන නම් ඒක මේ ත්‍රිමා ඇත්ත එකක් නෙමෙයි ත්‍රිමානව හදපු එකක් ඇත්ත වගේමයි. ගර්භාෂය තුනේ කොහොමද ළමයා හැදෙන එක ටික ළමයා ලොකු වෙනවා පස්සේ බබා හම්බෙන් දක්වාම කොටස් ටික තියෙනවා ඒකේ 3D එකක් හදපු එකක්. ලස්සනයි. හැබැයි බලනකොට ඇත්ත එකක් වගේ ඇත්ත එකක් නෙමෙයි තියෙන්නේ. හරි. එතකොට එහෙනම් මේකෙදි අපි දකින්න හම්බෙන්නේ අර කරලය සෛල බෙදි මොකද වෙන්නේ? ඇඟිලි හැදෙනවා. නියපොතු හැදෙනවා. ඊළඟට ඊළඟට මේ මෝහන නාසය මේ ඉසකෙස් මේ සියලු දේ මොකද වෙන්නේ? ටික හැදෙනවා. ඊට බබා හම් වුණාට පස්සේ මොකද වෙන්නේ? අන්න සෛල ටික බෙදෙනවා. හරිද? මේ විදිහට එහෙනම් සෛලවල බෙදීම තමයි දක්වන්නේ මොකක් කියලාද එහෙනම්? විභාජනය කියලා දක්වන්නේ. හරිද? සෛල බෙදීම තමයි විභාජනය දක්වන්නේ. මේ විභාජනය ආකාර දෙකකට හඳුනා ගන්න පුළුවන්. එක ආකාරයක් තමයි අනූනන විභාජනය. තව එකක් ගත්ත හැකි ඌනන විභාජනය. එතකොට එහෙනම් විභාජන ප්‍රධාන ආකාර දෙකක් හඳුනා ගන්න පුළුවන්. එතකොට විභාජනය කියලා කියන්නේ සෛලවල බෙදීම. සෛල බෙදීම විභාජනය කියලා කියනවා. විභාජනයේ අවස්ථා දෙකක් තියෙනවා. එකක් අනුන විභාජනය, අනිත් එක ඌනන විභාජනය. මම අර කිව්ව කලලය නිර්මාණය සඳහා භාවිතයට ගන්නේ මෙන්න මේ විභාජන තමයි. එක අවස්ථාව ඌනන විභාජනය. හරිද? ඊට පස්සේ අනුන විභාජනය සිදු වෙනවා සමේ තුවාලයක් සිදු වූ විට එය නැවත පිරීමට මේ සඳහා භාවිතයට ගන්නේ
මෙන්න මේ විභාජනය. බලන්න අවස්ථාවේ කොහොමද කියලා. හරිද? සෛල බෙදෙන එක තමයි ගත්තේ මොකක් කියලාද? විභාජනය කියලා ගත්තේ. විභාජනයේ ආකාර දෙකක් තියෙනවා. මම කොටුවක් කරලා දාන්න ඒක ලේසි වට හරිය තේරුම් ගන්න මේක. එකක් තමයි අනුන විභාජනය, අනිත් එක තමයි ඌනන විභාජනය කියලා කියන්නේ. හරිද? එතකොට එහෙනම් බලන්න අනුන විභාජනය වෙන්නේ කොහමද? අපි ලෙස් වල වැටුණා මොකද වෙන්නේ? මේ උඩ අත ඔක්කොම හැම යනවා. තේරුණාද? එතකොට බෙහෙත් දානවා. ඇත්තටම බෙහෙත් වලින් මේ අලුතෙන් හැම හට ගන්නවද? නෑ, අලුතෙන් හැම හට ගැනීම සිදු වෙන්නේ නෑ පුතේ. මොකද වෙන්නේ? මේ තියෙන හැමේ යාබ සෛලයෙන් මොකද වෙන්නේ? සෛල හද මොකද කරන්නේ? මේ සිදුරු ඔක්කොම මොනවා කරලා දානවද? වහලා දාන එක තමයි මේ කරන්නේ. එතකොට එහෙනම් ඇයි මේ බෙතඩින් ගහන්නේ? ඒ වගේම මේ දම් බෙහෙත් ගන්නෙ මොකද? ඒ ස්ථාන වේලීමක ලක් කරනවා. ඒ කියන්නේ මේ අපි ඕකට කියනවා මොකද්ද මේ කුරුම්බෙට්ටියම ගලගල තුලනේ කහට බඳිනවා. අන්න හරි. තුවාලේ උඩ කහට බඳිනවා. එතකොට ශුද්ධ ජීවීන්ට මෙතන ගමන් කිරීමේ හැකියාව නැතුව යනවා. කහට බඳිනවා පස්සේ. ඒ වුණාට තුවාල හොඳ වෙන්නේ අපේ දේහ ස්වභාවය අනුව තමයි. බෙහෙත් නෑ තුවාල හොඳ වෙන්න. ඔය ඇමොක්සිලින් හැම දෙනවා තුවාල වේලන්න. ඇයි හේතුව? ඇයි මේ පැසෝල තුවාලේ මොකද වෙන්නේ? උඩු දුවන්න පුළුවන්. ඒක වලක්ව ගන්න. හරිද? එතකොට එහෙනම් අර යාබ සෛලය මොකද වෙන්නේ? එක සමාන 100%ක් එකම සමාන සෛල හදන එක තමයි මොකක් කියලා කියන්නේද මේ අනූනන විභාජනය කියලා කියන්නේ. අනූනන වෙන්නේ මොකද්ද? එක සමාන සෛල හදන එක තමයි අනූන විභාජනයේදී අපිට දැක් ගන්න හම්බ වෙන්නේ. හරිද? පූර්ණ විභාජනයේදී මොකද වෙන්නේ එහෙනම්? එකින් එකට වෙනස් සෛල. දැන් හිතලා බලන්නකෝ. අම්මටයි තාත්තටයි ඉන්න ඔයාට ඔයාගේ අම්මටයි තාත්තට ඔයයි අක්කයි ඉන්නවා. නැත්නම් ඔයයි නංගි, ඔයයි අයියා ඉන්නවා. ඔයයි මල්ලි ඉන්නවා. මෙන්න මේ බලන්න මේගොල්ලෝගේ පොඩි සමානකම් තිබ්බට 100%ක් ඔයාම නෙමෙයි. තේරෙනවද? හැබැයි සමනිවුන්නුන්ගේ 90%ක් විතර සමාන ලක්ෂණ තියෙනවා. ඒ වුණාට ගෙදෙන සහෝදරට පොඩි සමානකම් තිබුණාට 100%ක්ම ඔයා නෙමෙයි. තේරෙනවද? අන්න සෛලය මොකක් වෙලාද? බෙදිලක බෙදීමක ලක් වෙලා තියෙනවා. ඔය බෙදලා තියෙන මොකේද එහෙනම්? මෙන්න මේ පූර්ණ විභාජනයේ බලපෑමෙන්. එතකොට එහෙනම් කරලේ නිර්මාණය වෙන්නේ මොන විභාජනයේද එහෙනම්? පූර්ණ විභාජනයෙන්. ඔය චූටි කෑල්ල වලට ඇඳගන්න ටියුට් එකේ කොටසක් නැහැ. හරි. ඊට පස්සේ සෛල විභාජනය කියන එක ඔයා දන්නවා එහෙනම් සෛල බෙදීම තමයි කියන එකක් කියලාද විභාජනය කියලා. විභාජනීය අවස්ථා දෙකයි. එකක් අනුන විභාජනය, අනිත් එක මොකක්ද එහෙනම්? පූර්ණ විභාජනය. පූර්ණ විභාජනය දකින්න හම්බෙන්නේ කරලයක් නිර්මාණය වෙනකොට. ඒ කියන්නේ ගර්භාෂය තුළ ශුක්‍රාණුවක් සහ මේ ෆැලෝපියන් නාලය තුළ ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකතු වෙලා ඒක ගර්භාෂය තුළට ගිහිල්ලා කරලයක් බවට නිර්මාණය වෙනකොට තමයි පූර්ණ විභාජනය දකින්න හම්බෙන්නේ. හැබැයි අනුන විභාජනය දකින්න හම්බෙන්නේ සමේ තුවාලයක් සිදු විට එය නැවත පිරීමට තුවාලය හොඳ වෙන්න. හරි. යම් අපි පිටු අංක 16 උඩ තියෙනවා සෛල විභාජනය කියන මාතෘකාව. ලියමු තල ලකුණක් දාලා. සෛලවල වර්ධනය වීමට මෙන්ම ගුණණය වීමටද හැකියාවක් ඇත. ඒ අනුව එක් සෛලයකට පිටු අංක 16 ඉන්නේ අපි. එක් සෛලයකට සෛල දෙකක් හතරක් අටක් සෛල දෙකක් හතරක් අටක් ආදී ලෙස ගුණණය විය හැකිය. මෙලෙස සෛල ගුණණය වීමෙන්
මෙලෙස සෛල ගුණණය වීමෙන් නව සෛල ඇති වේ. මෙලෙස සෛල ගුණණය හෙවත් බෙදීම සෛල විභාජනයයි. හරි ඊට පස්සේ බලන්න පූලක් ඉඳ තියනවා ලියමු කරලා ලකුණක් දාලා සෛල විභාජනය ප්‍රධාන ආකාර දෙකකි. රතු පාට පෑනින් ඉඳ තියනවා නම් පල්ලෙහාට නැත්තම් කමා දාලා ලියන්න. එකක් අනුරණ විභාජනය අනිත් පැත්තේ ඌරණ විභාජනය. එකක් අනුරණ විභාජනය අනිත් එක ඌරණ විභාජනය. එකක් අනුරණ විභාජනය අනිත් පැත්තේ ඌරණ විභාජනය. හරි ඊට පස්සේ ඔයාලට හම්බ වෙනවා මාතෘකාවක් ඌරණ විභාජනයේ වැදගත්කම. දැන් දන්නවා මේකට ඌරණ විභාජනය කියන්නේ එක සමාන සෛලම හදනවා. තුවාලයක් වුණා නම් එතන සෛල ටික හදලාද තුවාලේ හොඳ කරලම අපිට දෙනවා. එකම ಜಾති සෛල හදනවා නම් අන්න ඒක මොකද්ද? අනූරණ විභාජනය. බලමු එහෙනම් ප්‍රවේණික ස්ථායීතාවය පවත්වා ගැනීමට ආධාර වීම අනුරණ විභාජනයේ ප්‍රතිඵලයක් වන්නේ මාතෘ සෛලයට ප්‍රවේණික සර්වසම දුහිතෘ. ඒ කියන්නේ එහා පැත්තේ තියෙන සෛලයට 100% සමාන සෛල. හරිද? සෛලයන්නේ. එම නිසා මිනිසෙකුගේ දේහේ ප්‍රවේණික ස්ථායීතාව පැවැත්වගෙන අනුරණය වැදගත්. හැබැයි හොඳට මතක තියාගන්න ඔය ශුක්‍රාණු සහ ඩිම්බ ඌරණ විභාජන ලක් වුණා නම් මේ ලෝකයේ ගැහැණු පිරිමි කියලා දෙකොට්ටාසයක් නැහැ. එකම જાතියක් ඉන්නේ 100%ක් එකම වගේ. තේරෙනවද දැන් මම කියන වෙනස මොකක්ද කියලා? එතකොට ගැහැණු පිරිමිය දෙපක්ෂයක් නැහැ. අනූරණ විභාජන වුණා නම් එකම જાතියේ එකම විදිහ තමයි සෙට් එක ඔක්කොම ඉන්නේ. මේකට තමයි කියන්නේ මොකක් කියලා දෙනවා අනූරණ විභාජනය කියලා කියන්නේ. හැබැයි වාසනාවකට ඌරණ විභාජනයෙන් අපිට දකින්න හම්බ වෙනවා ප්‍රභේදන. ඒ තරංග තියෙන දැන් මේ පෙරද ඒලවරුත් ආවා. ප්‍රතිඵල ආවා. කොටසක් වෛද්‍ය විද්‍යාවේ, කොටසක් ඉංජිනේරු පීඨයේට, තවත් කට්ටියක් නීති පීඨයේට මේ විදිහට තව කට්ටියක් මැනේජ්මන්ට් පැත්තට ඊට පස්සේ මෙන්න මේ විදිහට ළමයි වෙන් වෙවි ගියා. හරිද? මේ ළමයින්ගේ දක්ෂතාවය මත. හරිද? හරි. ලියමු ඊට පස්සේ බලන්න එනවා. දෙවෙනි එක ජීවියෙකුගේ දේහයේ වර්ධනය අවශ්‍ය වන අලුත් සෛල නිපදවා ගැනීමට ආධාර වීම. අන්න තුවාලයක් වුණා නම් හරි නැත්නම් අලුතෙන් සෛල හදන්න. රතු පාට පෑනෙන් ගහන්න ඉලා. ජීවියෙකුගේ දේහයේ වර්ධනය අවශ්‍ය අලුත් සෛල නිපදවා ගැනීමට තුන්වෙනි එක ජීවියෙකුගේ දේහේ මිය යන සෛල වෙනුවට අලුත් සෛල සාදා ගන්න. එහෙනම් ඒකත් හරි. තුන්වෙනි වාක්‍යය ටිකක් ගහ ගන්න. ඊට පස්සේ බලන්න 4. කලල විකසනයේදී සෛල සංඛ්‍යාව වැඩි කර ගැනීමට ආධාර වීම.
ඒකසෛලික යුක්තාණු වල බහුසෛලික කලලයක් බවට පත්වන විට සෛල සංඛ්‍යාව වැඩි කර ගැනීම සිදු වේ. මීට ආධාර වන්නේ මොන විභාජනයද නම් අනූනන විභාජනයයි. ලොකුවට ඒ ඕනේ ජීවියෙකුගේ අලිංග ප්‍රජනන සඳහා වැදගත් වේ. අංකුර සෑදීම වැනි අලිංග ප්‍රජනන ක්‍රම වලදී ඊට ආධාර වන්නේ අනූනන විභාජනයයි. හරි. එච්ච ලොකු දේවල් ඕනේ බලන්න 7 වෙනි එක. මම අර කියපු වාක්‍යෙ. බලන්න මේ 7යි 6 දෙකම ඕනේ 7 කරලා අපි යන් 6ට. තුවාලයක් සුව වීම සඳහා ආධාර වීමට දේහය මත ඇතිවන තුවාල සුව වීම සඳහා අලුත් සෛල නිපදවන්නේ අනූනන විභාජනයෙන්. ගහන්න ඉරක් 7 වෙනි වාක්‍යෙට. ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ සමහර ටීචර් කියනවා මේ n1 n2 n2 ලොකුවට ඒක ලොකු විස්තරයක් ඕනේ නැහැ මම අවශ්‍ය විතරක් කියලා දෙන්නම් ගානට වැදගත් වෙන විභාගෙට. ඔන්න එතකොට එනම් 7 වෙනි එක වාක්‍ය හරි. මොකක්ද එහෙනම් තුවාල සුව වෙන්න 100%ක් අනූන විභාජනය ඕනේ. 6 වෙනි එක බලන්න වැදගත්ම කාරණාව දැනගෙන ඉඳි සමහර කට්ටිය. පුනර්වර්ධනයේදී වැදගත් වීම ඇතැම් සතුන්ගේ තම දේහ කොටසක් බිඳී ගිය විට ඒවා පුනර්වර්ධනය කරගනි. මේ සඳහා අවශ්‍ය වන සෛල ඉපදවන්නේ අනූන විභාජනයෙන් වරහන් ඇතුළේ යන හුණා. වරහන් ඇතුළේ යන හුණා. හුණා පූසේ කාපු ගම මොකද ටක් ගාලා වලිග ගලව දානවා යා. එතකොට මොකද වලිගය තුළ යම් වෙලාවක් ප්‍රාණිය තියෙනවා. ඒ නිසා ඒක මොකද ඔහොම දඟලලා තියෙනවා. හුණා වලියේ ගොල්ලෝ වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ පූසගේ අවධානය යනවා වලිගෙට ඌණ ටක් ගාලා එතනින් මාරුලා යනවා. එතකොට පූස දන්නේත් නැහැ ඌණ එතනින් මාරු වෙලා ගිහිල්ලා. එයාගේ ආරක්ෂාවට. හරිද? 16ට එනම් ඌණ ඒක මොකද වෙන්නේ පුනර්වර්ධන හැකියාව. නැවත නැවතත් අලුතෙන් හටගන්නේ වලිගය. ආයි වලිගෙ තිබෙන කකුලක් එන්නේ නැහැ. එහෙම කකුලක් ආව නම් මොකද වෙන්නේ ඌණ විභාජනය. හරිද? එන්නේම වලිගයක් එතන. හරි එහෙනම් උත්තරේ ගන්න පුළුවන් 6. 6 ටිකක් ගහගන්න හරි. ඔන්න ඊට පස්සේ දැන් සිද්ධිය. මෙතන තියෙනවා මොකක්ද? ඌනන විභාජනය. ඌනන විභාජනය. ඌනන විභාජනය කුමක්ද? ඌනන විභාජනය anu යම් මාතෘ සෛලයක න්‍යෂ්ටි අඩංගු වර්ණ දේහ සංඛ්‍යාවෙන් අඩක් වුවත් එය න්‍යෂ්ටියේ ප්‍රවේණික සංයුතියට සර්වසම නොවු දුහිතු න්‍යෂ්ටි 4ක් සෑදෙන පරිසිදුවන න්‍යෂ්ටි විභාජන ක්‍රියාවලියයි. එතකොට එහෙනම් මොකද වෙන්නේ? ඉස්සල්ලා වගේ සර්වසම සෛල නෙමෙයි හදන්නේ. ටිකක් එකිනෙකට වෙනස් සෛල තමයි මේ හදන්නේ. මේකට තමයි කියන්නේ මොකක් කියලාද? ඌනන විභාජනය කියලා. මේක ගොඩක් වෙලාවට දකින්න හම්බෙන්නේ අපිට ලිංග මාතෘ සෛලවල. හරිද? ශුක්‍රාණු ඩිම්බවල. ඒ නිසා තමයි ඔයාලගේ ගෙදර සහෝදර සහෝදරියෝ අතර පොඩි පොඩි වෙනස්කම් දකින්න හම්බෙන්නේ රූප ස්වභාවය තුල. හරිද? එතකොට මේවා ඔක්කොම සිදුවන්නේ මොකක් නිසාද? මේ ඌනන විභාජනයේ බලපෑමක් ලෙස. හරි. යම් ඊට පස්සේ උතන හරි පෙරලන්න එහා පැත්තේ ඌනන විභාජය කියලා තියෙන වාක්‍යයක්. බාන්න අනූන විභාජනයෙන් නැවත නැවතත් ශක්තිය සිදුවන ක්‍රියාවලියක් නොවේ. ජීවීන්ගේ ලිංග ප්‍රජනනය හා සම්බන්ධය. ලිංග ප්‍රජනනයේදී මොකද වෙන්නේ? ලිංග ප්‍රජනනයේදී මාතෘ සහ පීතෘ ජන්මාණු සංයෝජන කලලයක් වත් යුක්තාණුවක් සෑදෙන. කලලයක් වත් මොකද වෙන්නේ? යුක්තාණුවක් සෑදෙනවලු. ඔන්න බලන්න මම කියන දේ යම් ජීව විශේෂයක වර්ණ දේහ සංඛ්‍යාව නියතව පවත්වා ගත යුතුයි. එබැවින් ජන්මාණු සෛලවල වර්ණ දේහ සංඛ්‍යාව හරි අඩක් විය යුතුය. ඔන්න බලන්න ශුක්‍රාණුක වර්ණ දේහ 23ක් තියෙනවා. ඩිම්බයක වර්ණ දේහ 23ක් තියෙනවා. දෙකේම එකතුව කොච්චරද? 46යි. එතකොට එහෙනම් අපේ ඇඟේ හැම සෛලයකම වර්ණ දේහ 46ක් තියෙනවා. ශුක්‍රාණු විතරක් 23යි තියෙන්නේ. ඩිම්බයක විතරක් තියෙන 23යි. ඔය දෙකම එකතු වෙලා අන්න වර්ණ දේහ කීයක් හැදෙනවද? 46ක් හැදෙනවා. වර්ණ දේහ 46ක් හැදෙනවා. මේ වර්ණ දේහ 46 තුල තියෙන්නේ 100%ක්ම අම්මගේ ලක්ෂණත් නෙමෙයි තාත්තගේ ලක්ෂණත් නෙමෙයි දෙන්නගෙම එකතුවක්. අන්න කලලේ නිර්මාණය වුණා. දැක්කද? අපේ ඇඟේ මේ ඇඟිල්ලේ තියෙන සෛලයක් ගත්තොත් එහෙම මේකේ වර්ණ දේහ 46ක් තියෙනවා. හැබැයි ශුක්‍රාණුවක් ගත්තොත් කොච්චරද? 23යි. හැබැයි ඩිම්බයක් ගත්තොත් 23යි. ඔය දෙකම එකතු වෙලා කලලයක් නිර්මාණය වෙනවා. දරුවෙක් හැදෙනවා. ඒ දරුවා කීයක් තියෙනවද? අන්න 46ක් තියෙනවා. ඔච්චරයි තියෙන්නේ වෙන මුකුත් ලොකුවට තේරුම් ගන්න යන්න එපා. ටීචර්ලා 2යින් දාලා වෙලා පස්සේ n බවට පත් වෙනවා කියලා කියන්නේ ළමයින්ට ඕක සම්පූර්ණ අවුලක් වෙනවා. මම කියන්නේ අපේ ඇඟේ හැම සෛලයකම වර්ණ දේහ 46ක් තියෙනවා. ශුක්‍රාණුක 23යි. ඩිම්බයක 23යි. එකතුව කීයක්ද? ඔක්කොම
46ක් එනවා කියලා තමයි මම උතන පැහැදිලි කරේ. හරිද? ඒ 46 තියෙන්නේ අම්මගේ තාත්තගේ ලක්ෂණ වල එකතුව. වෙන මොකුත් ඕකේ නැහැ. බලන්න ඔය කියන එක ලස්සන chart එකක දාලා තියෙනවා. මේ අනුව ජන්ම මගේ පිටු අංක 17. මේ අනුව ජන්මාණු සෛලය ඒක ගුණය n කියලා දාලා තියෙනවා. යුක්තාණුවක් තුල වර්ණ දේහ යුගල් 23ක් බවට පත්වන්නේ මවගෙන් ලැබෙන වර්ණ දේහය 23 සහ පියාගෙන් ලැබෙන වර්ණ දේහය 23 මගින්. අන්න මම අර කියපු කතාව. ලොකුවට දඟලන්න ඕනේ නැහැ. දෙකේම එකතුව කොච්චරද එහෙනම් 46ක් එනවා. එතකොට n එකතු කරවම 2n වෙනවා. ද්විගුණ ජීවියෙකු ප්‍රජනනය සඳහා නැවතත් ඒ ගුණ ජන්මාණු ඇති කරමට පෙර යම් අවස්ථාවකදී වර්ණ දේහ සංඛ්‍යාව අඩක් කරගනි. එනම් මෙහිදී සමජාත වර්ණ දේහ වෙන් වී ඒ ගුණ දුහිතෘ සෛල වලට ගමන් කරයි. බලන්න ඌර්ණ විභාජනයේ වැදගත්කම. රතු පාට පෑන අතර ගන්න ලිංග ප්‍රජනනයේදී පරම්පරාවෙන් පරම්පරාවට වර්ණ දේහ සංඛ්‍යා නියතව තබා ගැනීමට ආධාර වන 10ක් නියතව පවත්වා ගැනීමට. ඔය වාක්‍ය සුපිරිට වැදගත් ඌර්ණ විභාජනය හා සම්බන්ධයි. ඌර්ණ විභාජනය හා සම්බන්ධ හරි. එක. විස්තර මුකුත් ඕනේ නැහැ. දෙවෙනි එක. ප්‍රවේණික ප්‍රවේදන ඇති කියන වඩා වැදගත් වේ. හරියට ප්‍රවේදන කියලා කියන්නේ ගෙදර දරුවෝ තිරවදාව සමහරලාට තාත්තගේ කොණ්ඩේ බොකුටුයි. හොඳට තේරලා තියෙනවා. දුවගේ කොණ්ඩේ බොකුටුයි. පුතාගේ කොණ්ඩේ සේද වගේ. අන්න දැක්කද ප්‍රවේදන. මේ දරුවෝ දෙන්න 100%ක්ම එක වගේම නැහැ කියලා මම මේ කියන්න හැදුවේ. අන්න ප්‍රවේදන දකින්න හම්බෙන අවස්ථාවක්. හරි. ඊට පස්සේ වැදගත්තේ ඔය පල්ලෙහා දෙනවා ලොකු විස්තර මොකුත් ඕනේ. පළවෙනි වාක්‍යයක් ගහගන්න දෙවෙනි වාක්‍යෙට ඉලක්ක ගන්න අංක දෙකට. ඒ ඇති. පෙරලන්ට එහා පිටුව. අදාළ දේ නියමෙට කියලා දෙනවා. හරිද? ඔන්න ඔය වගුව නම් පුතේ අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. හොඳට ඔය වගුව බලා ගන්න ඉදිරිහන ප්‍රශ්න හරියට මේ කොටස අහනවා. බලන්න අනූනන විභාජනය අනිත් පැත්තෙනවා ඌනන විභාජනය. දෛනික සෛල සෑදීමේ සිදුවේ. දෛනික සෛල කියන්නේ දේහ සෛල කියන එක. ඌනන විභාජනය වැදගත්නේ අන්න මොනව හදන්නද? ජන්මාණු සෑදීම. ශුක්‍රාණු ඩිම්බ හදන්න තමයි එයාගේ ඌරණ සෛල ඌරණ විභාජනය වැදගත් වෙන්නේ. හැබැයි අනූනය මොකද වෙන්නේ? දෛනික සෛල කියන්නේ දේහේ සෛල. මේ ඇඟිල්ලත් තුවාලනවා කකුලත් තුවාලනවා මේ කුරුලාව කඩලා ගියා. මේ හැම දෙයකම වැදගත් වෙන්නේ මොකද්ද? දෛනික සෛල. ඊට පස්සේ ඌරණ විභාජනයේ අනුන විභාජනය වරන්න අංක 2 කෙටි කාලයකින් සිදු වෙනවා. බොහොම කෙටි කාලයකින් තමයි මොකද වෙන්නේ? තුවාලයක් වුණා නම් පටස්කා තුවාලේ හොඳ වෙලා යනවා. හැබැයි ඌරණ විභාජනයෙන් බොහොම දුර කාලයක් ගත වෙනවා. ඊට පස්සේ න්‍යෂ්ටි විභාජන ක්‍රියාවලි දෙකක් සිදු වේ. න්‍යෂ්ටි විභාජන ක්‍රියාවලි දෙකක් සිදු වෙනවා ඌරණ විභාජනයේ. හැබැයි අනුන විභාජනය වෙන්නේ එක න්‍යෂ්ටි විභාජනයක් පමණයි සිද්ධ වෙන්නේ. ඔය වගුව රතු පාට පෑනින් ඉරි ගහ ගන්න වාක්‍ය එකේ අනුවනන විභාජනයකට ඌර්ණ විභාජනයකට ඊළඟට 2 2 3 3 කොහොම දිගට ඉරි ගහන්න ඉච්චුට වැඩගත් වෙන වගුවක්. හරි. එහෙනම් මම වැඩි වෙලාවක් අද කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේකේ ඉරිගහන ප්‍රශ්න 9ක්ම ඔයාලට කරා. හරිද? ඊට පස්සේ දැන් ඔයා දාගන්න HW දාගන්න 10 ඉඳන් 15 දක්වා ප්‍රශ්න ටික HW. ඒකයි අවසාන පිටුවේ තියෙන ප්‍රශ්න ටිකයි HW homework දාගන්න. මම මේ homework ටික ලබන සතියේ කරන්නේ නැහැ. උත්තර ටිකක් මේකේ group එකට මම attach කරන්නම්. එතකොට අපේ 6 වෙනි ඒකකේ සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. ගෲප් එකට තමයි දාන්නේ මේකේ මොනවා ටිකද උත්තර ටික දාන්නේ. හරිද? ආයේ ඒතකොට ලබන සතියේ මම පැහැදිලි කරන්න ගන්නවා 5 වෙනි ඒකකේ පැහැදිලි කරන්න ගන්නවා ඝර්ෂණය. 7 වෙනි පාඩමේ ටියුට් එක ඔයාලට හම්බුණා. මම හිතන්නේ ඊයේ ඉඳන් ටියුට් එක බෙදුවා. ඔයාලට හරි ගස්සන ලබන සතියේ ඕනේ. ලබන සතියේ ඝර්ෂණයත් ඕනේ. ලබන සතියේ 7 වෙනි ඒකකයත් ඕනේ. හරිද? ඒ නිසා ටියුට් එක ලෑස්ති කරගන්න ටක් ගාලා එතකොට අපිට ඉප්පඩ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ලබන සතියේත් අපි පන්තියේ තියෙන්නේ හවස 6:00 8:00 බය වෙන්න එපා, ගැටලුවක් කරගන්න එපා. එන්න බැරි වුණා නම් ඒක අවුලක් නැහැ. රෙකෝඩින් එක දානවා ටක් ගාලා ගෲප් එකට. සමහරවිට අද රෑ වෙනකොට හරි හෙට වෙනකොට මේ ගෲප් එකට දාලා තියෙන රෙකෝඩ් ඉස්සෙල්ලා රෙකෝඩින් ටික හදලා තියෙන ටක් ගාලා ඔන්ලයින් ක්ලාස් එකයි රෙකෝඩින් එකයි. ඔන්ලයින් ක්ලාස් එකයි රෙකෝඩින් එකයි. අද තමයි ඔක්කොම ටික හරි ගස්සලා ඉවර කරගත්තේ. ඊට පස්සේ තමයි ඔයාලට ඔන්ලයින් ටෙස්ට් එකක් තියෙන්නේ. ඒ වගේම මම ගෲප් එකට දාන්න සිකුරාදා දිනය තුල ප්‍රශ්න පත්‍ර පන්තියක් කරන්න බලාපොරොත්තු වෙනවා 10 වසර කට්ටියට.
11 හවස කට්ටියට සිකුරාදා මේ වෙලාවල් දෙකක ප්‍රශ්න පත්‍ර පේපර් ක්ලාස් එකක් කරන්න දානවා ඔන්ලයින් ටෙස්ට් වලින් කරන්න හිටන් ඉන්නවා. ඒ ගැන තාම අපි මේ සාකච්ඡා මට්ටමේදී අපි මේ හරි ගස්සගෙන යනවා. තාම මේ මොකද මම නම් හිතන්නේ තව මාස 4ක් 5ක් නෙමෙයි දෙසැම්බර් වෙනකම් මෙහෙම තමයි අපිට කරන්න වෙන්නේ. ආයතනයක කරන්න බැරි වී කියන විශ්වාසය තමයි මං ගාව තියෙන්නේ. එතකන් අපි ප්‍රශ්න පත්‍ර තියෙන එක, සර්ටිෆිකේට් සහතිකයක් දෙන එක, ඒ ඔක්කොම කුසලානයක් දෙන එක මේ විදිහටම ටෙස්ට් එක ඔන්ලයින් පවත්වාගෙන යනවා. ඔයාලගෙත් මම අර කලාප පේපර් කොටස් පේපර් එකක් තිබ්බා සබ්මිට් කරන්න තිබ්බද දකින්නදනේ. අන්නේ සබ්මිට් කරන සිද්ධියක් මම ලෑස්ති කරගෙන යනවා. මම ප්‍රෝග්‍රෑම් එකේදී මෙහෙසුළු හදනවා. ඉදිගාන ප්‍රශ්න 30ක් ගන්නවා. ටයිම් අවුට් එකක් දෙනවා. උඩ නම දාන්න තියෙන්නේ. නම ලිව්වා. ඊට පස්සේ කර වෙන්නේ ඔයාට දෙනවා ටයිම් එකක්. හරියට ඉදිගාන ප්‍රශ්න 30ට පැයක්. හරිද? පැය මොකද වෙන්නේ පේපර් එක ඔයා සබ්මිට් කරත් එක නැදත් එකයි මොකද වෙන්නේ? ඔටෝමැටිකලි ඕෆ් වෙලා යනවා. හරිද? ඊට පස්සේ කර ගන්න තියෙන්නේ ඔයාට හම්බ වෙනවා ඔයා නම ලියලා සබ්මිට් කරන ගාම මොකද වෙන්නේ? මට ටක් ගාලා ලකුණු ටික මට එනවා. ආයේ ඔයා මට එවන්න ඕනේ නැහැ. එතකොට මට එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔයාට එතනින් බලා ගන්න පුළුවන් කීයක් හරිද කියලා. ඒ නිසා ඔන්ලයින් ටෙස්ට් එක ඔය හරි ගස්ස ගන්න දෙනවා. දවස් කීපයක් සතියක් එකමාරක් විතරේ අපිට ඔක හරි ගස්ස ගන්න. හරිද? ඒකත් හරි ගස්ස ගත්ත ගමන් පන්තිය 100%ක්ම අපේ සාර්ථකයි. එතකොට ඔන්ලයින් එක මෙහෙම යනවා. ඔන්ලයින් බැරිච් එකට රෙකෝඩින් එක තියෙනවා. ඔන්ලයින් ටෙස්ට් එක තියෙනවා. ඊට පස්සේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් තියෙනවා. අපේ පන්තියත් ප්‍රශ්න පත්‍ර පන්තියත් ඔය එකම තියෙනවා. එතකොට එනම් වැඩසටහන් තුනක් අපි කරන් යනවා. ඔන්ලයින් පන්තිය, ඔන්ලයින් ටෙස්ට් විභාග ටික, ඊට පස්සේ ප්‍රශ්න පත්‍ර පන්තිය. හරිද? එහෙනම් මේ තමයි අපේ ඉදිරි වැඩ කට්ටිය ගැන කරන්න තියෙන්නේ. අදට අපේ වැඩ කට්ටිය ගැන අවසන් කරනවා. අපි ආයේ හම්බෙන්නේ ලබන සෙනසුරාදා. ඊට මෙහා මම ගෲප් එකට ඔක්කොම විස්තර දාන්නම්. අපිට වැඩ කට්ටිය කරගෙන යන්න පුළුවන් සාර්ථකව කොහොමද කියලා. හරි එහෙනම් අදට වැඩ කටයුතු වෙලායි. එහෙනම් සියලු දෙනාට සුවදායක රාත්‍රියක් වේවා. ආයිබෝවන් පරිස්සමෙන් ඉන්න කොහෙවත් යන්න එපා. ආයිබෝවන් සර්. හරි. හරි. ආයිබෝවන් සර්. හරි ආයිබෝවන් හරි.